තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡා වන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරෙන. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවය ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අපි පටිච්චසමුප්පාද විග්‍රහය තමයි මේ සාකච්ඡාවේ දිගටම කතා කරේ. පටිච්චසමුප්පාදය කියන්නේ දකින කෝණය. ලැබෙන විග්‍රහයක් නෙමෙයි. පටිච්චසමුප්පාද කියන්නේ දකින කෝණයක්, ලැබෙන විග්‍රහයක් නෙමෙයි. දැන් අපිට තියෙනවනේ දකින කෝණයක්, ඒ තමයි තියෙන දෙයක් දකිනවා කියලා. අපි හිතනවා කියන එකක්, කෝණය කියන්නේ තව එකක්. දැන් හොඳට හිතලා බලන්න, හිතන්නේ නැතුව දැන් මේ කටහඬ ඇහෙනකොට අනුමුදස්සනanse කතා කරන නිසා ඇහෙනවා. ඒ කටහඬයි ඇහෙන්නේ කියන කාරණාව නෙවෙයිද කෝණය. කෝණය එක. හිතනවා කනයි සද්දය විඥාන එකතු වීමෙන් හටගත්තා කියලා. ඒක මොකද්ද? ඒක හිතීම. දෘෂ්ටි කෝණය කියන්නේ එකක්, හිතීම කියන්නේ තව එකක්. දෘෂ්ටි කෝණය වෙනස් නොවි හිතීම වෙනස් වුණාට ඒකෙන් කෝණය වෙනස් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දෙන්නේ දර්ශනයෙන් ආශ්‍රව ප්‍රහාණය කරන වැඩපිළිවෙලේ සිට මේ දෘෂ්ටි කෝණය වෙනස් වෙන ක්‍රමයකට. දෘෂ්ටි කෝණයට. ඒකනේ යෝනිසමනසිකාරය උපද්දවන්න විග්‍රහයක් දෙන්නේ දෘෂ්ටි කෝණය වෙනස් වෙන්නේ. එහෙනම් මේ දෘෂ්ටි කෝණය අපි වෙනස් වෙන වැඩපිළිවෙලක් තමයි මේ පටිච්චසමුප්පාදයේ තුලින් භාග්‍යතුන් වහන්සේ පෙන්වුවේ. කියන්නේ දෘෂ්ටි කෝණය වෙනස් වීමේ දැක්ම, දකින්න විදිහ. අර මේ ඇහෙනවා සාන්නාසි කතා කරන කටහඬ ඇහෙනවා කියන කෝණය වගේ දකින්න කෝණයට තියෙනවා පටිච්චසමුප්පාදය කියලා. එතකොට මේ දකින්න කෝණය අපට ඉගෙන ගන්න තියෙන්නේ හිතට ආපු කනට ඇහිච්ච සද්දයක් හිතට එන සිතුවිලි ඔස්සේ වටහා ගන්න දෙපිල්ලක් තියෙන්නේ. හැබැයි දෘෂ්ටි කෝණය හිතට වැටෙන්නේ නැහැනේ. දෘෂ්ටි කෝණයක් වෙනට වනේ. හිතට වැටෙන පමණකින් දෘෂ්ටි කෝණය නිරවුල් කියලා හම්බුණා නම් එතන ඇත්තම දෘෂ්ටි කෝණ නිරවුල් වීමක් නෙමෙයි වෙලා තියෙන්නේ. තවත් සංකල්පයක්. ඒ නිසා පටිච්ච සමුප්පාද විග්‍රහය කියන්නේම දෘෂ්ටි කෝණය වෙනස් වීම. නැත්නම් දෘෂ්ටි කෝණයේ ස්වභාවය. එහෙනම් අපි ඒක හොඳට දැනගන්න ඕනේ. එහෙම නොවුනොත් එහෙම අපිට ඒක විග්‍රහයක් නැත්නම් සිතුවිලි තුලින් ගැළපිල්ලක් පමණක් වෙනවා. අපේ දෘෂ්ටි කෝණය මේ දැන් ඇහෙන දේ, තියෙන දේ අහනවා, ඇහෙන්නෙක් ඉන්නවා, අහන්නෙක් ඉන්නවා කියන කෝණය තියෙන හිතුවට අපි අනිත් පැත්ත මාරු කරන්න හදනවා, හිතනවා මෙතන මෙහිමයි කියලා. හැබැයි දෘෂ්ටි කෝණي මාරු කරන වැඩ පිළිවෙලට යන්නේ නැහැ. එහෙනම් මාරු විය යුත්තේ දෘෂ්ටි කෝණය. ඒකයි මේ පටිච්චසමුප්පාදය ගොඩාක් ගැඹුරු. ගැඹුරු වෙන්නම හේතුව ඇත්තමයි ගැඹුරුයි කියලා කියන්නේ මේ අපේ කෝණයට වඩා වෙනස් එකක් නේ. එතකොට මේ ගැඹුරු වෙන්නෙම ඒක අපේ කෝණයට අදාළ විග්‍රහයක් නොවන නිසා. ඒ කියන්නේ අපේ දැන් ඉන්න කෝණය තුල අපට හම්බ වෙන්නේ ආයතන ගෝචරත්වයක් නේ. ඇස කන නාසය දිව කයයි ඊළඟට ප්‍රධාන වශයෙන් මනසයි. මනපුබ්බංගමා ධම්මයි. එතකොට දෘෂ්ටි කෝණයට හම්බ වෙන දේ. මේ දෘෂ්ටි කෝණය වෙනස් කරන්න දෙන දේ අපට හම්බ වෙන්නේ ඒ මනස මූලික කරගත්ත ලෝකයට. හැබැයි දුන්නේ දෘෂ්ටි කෝණය වෙනස් වෙන්නේ. අපට මනස මුල් කරගත්ත ලෝකයට ගැළපීමක් වෙනවා නම් එතන දෘෂ්ටි කෝණය වෙනස් වෙන්නේ. ඒකයි භාග්‍යතුන් වහන්සේ පෙන්නපු මේ
දහම්පරියාවල තියෙන වචනවල තාත්වික අර්ථ ධම්මනිච්ඡාන කන්ති අනුලෝම කන්ති මේව තුලින් පැහැදිලි කරලා පෙන්වන්නේ ඒවට ප්‍රායෝගික වූ අර්ථයක් තියෙනවා තාත්වික ප්‍රතිපදාව ඉස්මතු වෙන්න. එනිසා අපි සියල්ලක්ම දැනගෙන තමයි මේ ධර්මයේ ඉගෙන ගන්නට ඕනෙත්තේ. කීටාගේ සූත්‍රය හොවනම් ඒකේ පැහැදිලි කරලා පෙන්වන ලස්සනට මේ ශ්‍රද්ධාව. ඇත්තරම හම්බ වෙන්නේ ශ්‍රද්ධාවක් මිසක් තමන්ට තේරීමක් නෙවෙයි. තමන්ට තේරීමක් කියන දැනගැනීම ආවනම් ඒක දැනගැනීමක් නේ. තමන්ට තේරුණා කියලා දැනගත්තා. ඉතින් ඒ දැනගැනීම හරිනේ. ඒක තමයි මෙන්න මේ විදිහේ කරකැවිල්ල සියුම් වෙවි යනවා. හැබැයි දර්ශනය වෙනස් වෙන්නේ ලෝකේ මොන දේවල් ගෝචර වුණත් අපි හිතුවොත් දැන් ඔන්න සද්දය ඇහෙන අනුදස්සනස කතා කරනවා. පේන දේවල් තියෙනවා. හිතෙන දේවල් තියෙනවා. එතකොට දැන් අපි හිතනවනේ පටිච්චසමුප්පාදයේ දකිනකොට මෙවනතු වෙන එකක් දකිනවා කියලා. ඒක අපි ඉගෙන ගන්නේ අපේ ලෝකයේට අගෝචර දෙයක් එක ඉගෙන ගන්න නිසා. හැබැයි මේ පෙන්වීමේ දකින්න කොන වෙනස් වීමක්. එතකොට පටිසම්පන්න වශයෙන් ලෝකයේ දකින්න විට ආයේ තියෙන ලෝකයක් නැති ලෝකයක් කියන ඒ නිර්වචනයක් නැත්නම් තියෙන ලෝකයක් සහ මේක වෙනම ඊතර වෙන ලෝකයක් කියලා දෙකක් එක්ක එන්නේ. දෙකක් එක්ක එනවනම් ඒ දෙකක් එක්ක එන්නෙම එන තැනම කියවිලා ඉවරයි එකක් සාස්වතයි කියලා. තියෙන එකකින් අයින් වෙනවා කියලා. ඉතින් ඒ නිසා දෙකක් එක්ක නෙමෙයි යෙදෙන්නේ. ඒක අපි හොඳට තේරුම් ගන්නට ඕනේ. අද අපිට තියෙන්නේ මේ වේදනා තණ්හාපත්‍යෙන් උපාදාන කතා කරන්න. තණ්හා වේතු කරගෙන උපාදානය. මේ සම්බන්ධයෙන් මම හිතන්නේ අපි උපාදානය කතා කරද්දී ගොඩාක් කතා කරන්න යෙදුනා මේ කරුණු සම්බන්ධයෙන් උත්. එතකොට තණ්හාපත්‍යෙන් උපාදාන හම්බ වෙන්න ඕන නැත්නම් උපාදාන හොයන නිසා. හොයන්නේ උපාදානයනේ. උපාදානිය මොකද්ද? උපාදානිය හට ගැනීම මොකද්ද? උපාදාන නැතිවීම මොකද්ද? ඇති වෙන මාර්ගය. ඒතකොට ආර්ය න්‍යායකට යමු වෙන්න උපාදානයේ සෙවීමේදී තණ්හාව හම්බෙන්නේ. උපාදානය අපි කතා කරා බුදුරණවහන්සේ පෙන්නපු කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන. එතකොට මේ උපාදාන විග්‍රහයේදී උපාදාන විග්‍රහයේ බැඳීම විග්‍රහය බැඳීම විග්‍රහයට බැඳීම සිදුවෙන ආකාර හතරක් විග්‍රහ කරා. එහෙම නැතුව ඒ හතර ඉස්මතු කරන්න නෙමෙයි පැහැදිලි කරේ. ඒ නිසා උපාදානය හොයනකොට හම්බුය යුත්තේ උපාදානයට නැතුව කාමයට මුල් තැන දීලා නම්, ditthියට මුල් තැන දීලා නම් එතන උපාදානය නෙමෙයි හම්බෙලා තියෙන්නේ. එතකොට එහෙනම් මේ කාම බැඳීම, ditthi බැඳීම, සීලබ්බත බැඳීම, අත්වාද බැඳීම කිං ජාතකෝ මොන ප්‍රත්‍යෙන්ද කියලා හොයන්න පටන් ගන්නකොට අන්නේ උපාදානය දැන් එතන උපාදානයේ ඥානං කියන එක හරියට එනකොට උපාදාන සම්මුති ඥාන නෝනේ. එතකොට උපාදානය කියන එක මොකද්ද කියලා හරියට හොයන්න පටන් ගන්නකොට අන්න යෝනිසෝ මනසිකාරයේ ඉපදිලා මේ හේතුව හේවීම උපාදානෙට හේතුව හේවීමට යොමු වෙනවා. දැන් ඒ දේ කරන්නේ කවුද? අන්න ඒකට කියනවා උපපරීක්ෂණය කියලා. අත්තං උපපරික්කති. ඒ අත්තං උපපරික්කති කියනකොට තමයි මේ ධම්මනිච්ඡානක්ඛන්ති හර එක මේ යෝනිසුමනසිකාර ඉපදවීමක් සිදුවි දර්ශනයේදී තණ්හාපත්‍යෙන් උපාදාන කියලා හම්බ වෙන්නේ. ඒක දර්ශනීයට කෝණයක් මිසක් දැක්ම කියන කෝණයක් මිසක් පුජ්‍යලයකට හම්බ වෙන්නා වූ විග්‍රහයක් නෙමෙයි. දකින්න කෝණයේ වෙනසක් මිසක් පුජ්‍යලයකට හම්බෙන විග්‍රහයක් නෙමෙයි. දැන් මම හිතන්නේ අපි කලින් සාකච්ඡාවලත් පැහැදිලි කරලා පෙන්නුවා අපිට දැන් පටිසමුපාදයේ ඉගෙන ගන්න යොමු වෙනකොටම අපිට කෝණයක් ගිහිලා ඉවරයි. දැන් ආර්ය න්‍යායක් දන්නවා මෙහිමයි වෙන්නට ඕනද. දැන් එහෙනම් අපිට දැන් හම්බ වෙන්නට ඕනේ තණ්හාපත්‍යෙන් උපාදාන කියන මේ දෙක අපිට ඒ විදිහටම හම්බෙන්න ඕන කියන කෝණය ඇතුව තමයි අපි ඉගෙන ගන්න යන්නේ.
අපි ඉගෙන ගන්න යන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු උපාදානය කියන්නේ මොකද්ද? තණ්හාව කියන්නේ මොකද්ද? ඇයි මෙහිම ප්‍රත්‍යක් කියලා තියෙන්නේ? මෙන්න මේ යෝනිසෝමනසිකාරී ඉපැද්දවීම කියන කෘත්‍යයට අපි ඉඩ දෙන්නේ නැහැ. අපට කොහෙන් ගියත් අවශ්‍ය අර ගැළපිල්ල කියන කාරණාව. දැන් අපි මං හිතන්නේ දැන් මීට මාස කිහිපයකට කලින් ඉඳලා කතා කරා. දැන් මේ ඔක්කොම ඇහෙන්නේ කනට ඇහිච්ච සද්දයකටනේ. ඊළඟට මනස ඉදිවිලි ඔස්සේ මේ කරන්න යන්නේ. මනසින් කල්පනා කරන්න යනවා. කනට ඇහෙන සද්ද. දැන් මේවා ආයතන ගෝචර නෙමෙයිද? මේ සියල්ලක්ම ආයතන ගෝචර. ආයතනයත් එක්ක යන්නේ. එතකොට ආයතන ගෝචරත්වයකට හම්බ වෙනවා නම් මේ කරුණු ටික ඒක දෘෂ්ටි වෙනස් වීම නෙමෙයිනේ. ඒක දෘෂ්ටි වෙනස් වීම නෙමෙයි. දෘෂ්ටි වෙනස් වීම සිද්ධ වෙන්නට ඕනේ. එතකොට අපි කතා කරන්නේ තණ්හාව කියනකොට මෙතෙන්ද රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම තණ්හාය දෙන්නේ. කාම්භව විභව තණ්හාව නෙමෙයිදලා තියෙන්නේ පටිසමුපාද මේ විග්‍රහයේදී. හැබැයි දැන් එහෙම කතා කරනකොට අපිට මේ යනවනේ දෙකක්. ඇයි අපිට මේ දෙකක් යන්නේ? අපි මෙතන මේ හිතන්නට අවශ්‍ය දර්ශන කෝණයක් දුන්නේ කියන දේ ඉස්මතු වෙන්නේ නැතුව අපිට තවත් දෙකක් වෙලා. දෙකක් වීමක් වෙන්න විදියක් නැහැ. මේ හිතන්න ඕන විදියක් දුන්නේ. දැන් කාම්භව විභව තණ්හා කියන එකත් එක්ක අපි ඒ කතා කරන පරියායදී හම්බ වෙන කාරණා අපි ලෝකපරියාය කියලා කතා කරනවා. එතකොට ලෝකපරියාය එකකුත් ලෝකෝත්තර පරියාය තව එකකුත් කියලා අපිට දෙකක් හැටියට හම්බ වෙනවා නම් ඇති ලෝකයක් තියෙනවා. හැබැයි අපිට මුලින් එකට යන්නට වෙනවා. මොකද ඒකට මුලින් එක ඇති වෙච්ච තැන තමයි ලෝකෝත්තර පරියායට නැමීමක් එන්නේ. අපිට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ අපි නැමුණට පස්සේ ඊට පස්සේ අපි මේක එක්කෝ දෙකක් කරගන්නවා නැත්නම් ඒ ලෝකපරියායට දකින්න යනවා ලෝකෝත්තර පරියාය. ඔය වැඩේ නෙවෙන්නේ. එතකොට මොකද වෙන්නේ? ආයි ප්‍රශ්නේ එනවා. එතකොට එහෙනම් මේ ලෝකේ අපි යමක් දකින්නවා කියන කාරණාවේදී ඒ දකින්න කෝණ විග්‍රහය මේ පැහැදිලි කරන්න කියලා දැනගත්තොත් අපට අර මේ අතීත අනාගත කියන සහ දැනුම කියන මෙන්න මේ සියල්ල ඔස්සේ තාර්කික පදනම අපි තුල හික්ම වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනෝනේ ධර්මයේ දේශනා කරන්න මන්දුස්සහය වෙච්ච තැනදී ගම්භීරයි, ගැඹුරුයි, දුද්දසයි, දකින්න දුෂ්කරයි, අතක්කාවචරයි. තර්කාවචර නැහැ. තර්ක ගෝචර නැති වෙනවා. තර්ක ගෝචර නැතිවි තාත්වික වූ විග්‍රහයක් ඔස්සේ ඇත්තන මේ චින්තනය හරිම මේ අර දැන් ආර්යකාන්ත සීලය කියන්නේ සීලේ හික්මීමනේ. දැන් අපිට ඒක මතක් කරේ සීල් පද මතක් වෙන එකනේ ප්‍රශ්නේ තියෙන්නේ. ආර්යකාන්ත සීල පද නෙමෙයිනේ ආර්යකාන්ත සීල මේ හික්මීමනේ. ඉතින් හික්මීම කියලා කියනකොට ඒ හික්මන හැටිනේ. ඒ හික්මන හැටි කියනකොට ඒක මේ මොනවද මේ කැඩෙන්නේ නැති ඒ කියන්නේ ඒ හික්මන හැටි වෙනස් වෙන්නේ නැහැ කියන එකනේ පැහැදිලි කරන්නේ. ඒකදී විශේෂ වචනයක් තියෙනවනේ මේ හික්මන හැටි බුජිස්සෝසි. එතකොට අර දාස භාවයෙන් නිදහස් ස්වාධීන කියන්නේ දාසත්වය නැති බව කියන එක හික්මීමේදී මොන දාසත්වයේද තමා කියන දාසත්වයේ. එතකොට බලන්න එහෙනම් දැන් අපි හැම වෙලේම අපට තියෙන එකක් තමයි මේ දාස භාවය. තමාට දාස වීම. ඒ දාසත්වයේ එක තමයි අපි සෑම දෙයක්ම අර තාර්කික පදනමකට යන්නේ. හැබැයි මේ දාස භාවය අපි බුදුරජාණන් වහන්සේට ආවන ඒක තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඒක තමයි ශාස්ත්‍රුත්වය කියලා කියන්නේ. කීටාගිරි සූත්‍රය පැහැදිලි කරන්නේ. අන්න ඒ ස්වභාවයට ආවනම් එතන බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ කෙනෙක් හැටියට නෙමෙයි දහමේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ඕජස් භාග්‍යවතුන් වහන්සේගේ ඕරස පුත්‍රයන් තුල හටගන්නේ. ඒ කියන්නේ ඒ ඕජසමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට අපි බලන්නට ඕනේ මේ හිතනකොට අර මේ හිතන කාරණාව පිරිසිදු වෙන විදිහට හිතන්නට ඕනේ. ඒකයි මේකට මේ නිර්වෘල් ඉගෙන ගැනීම වැදගත් වෙන්නේ.
ඊට මේ තණ්හාව ඒ විග්‍රහයේදී රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. දැන් මෙතනදී ඇත්තටම අපි මම එදත් කතා කරා මේක කරුණ කිව්වා. ප්‍රායෝගික තාත්වික අර්ථය ගන්නකොට අපිට කවදාවත් එනවද රූප තණ්හාවක් කියලා? අපට එන්නේ රූපයට තණ්හා කිරීමනේ. සද්දයට තණ්හා කිරීම. සද්ද තණ්හාවක් කියලා එන්නේ නැහනේ. දැන් මේ විග්‍රහ කරන්නේ රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු කියන එක නෙමෙයිනේ. තණ්හාව කියන එකනේ. එතකොට දැන් බලන්නකො එහෙනම් මේක කොච්චර ගැඹුරුද කියන්නේ. අපි අවංක වෙලා ප්‍රායෝගිකත්වයේ තාත්වික ස්වභාවයට යොමු වෙලා බැලුවොත් තේරුම් ගන්න පුළුවන් වෙයි කොච්චරනම් අපි යම් කිසි විදිහකට අර්ථය භාග්‍යතුන් වහන්සේ පෙන්නපු අර්ථය වෙනස් කරමින් අපට වැටහෙන දෙයක් අපි දාගෙන අපි මේක තේරුම් ගන්න යනවාද කියලා. එහෙම තේරුම් ගන්න නොගියොත් ඇත්තටම උපදින්න තියෙන එකයි යෝනිසමනසිකාරය. එයි රූප තණ්හාවක් කියන්නේ රූපයට තණ්හා කියන්නේ රූප තණ්හාව. අපට ඕන වෙලාවක ප්‍රායෝගිකව දැන් හිතන්නකො සද්දය දැන් බණ අහනවනේ සද්දේ. සද්ද තණ්හාව. සද්ද තණ්හාව කියනකොට අපට ඇති වෙන්නේ මොකද්ද? ඒ කියන එක හොඳයි කියන එකනේ. සද්ද තණ්හාව කියනකොට ඒ කියන්නේ මොකද්ද? සද්දයට තණ්හා කිරීම කියන එකනේ. කියන එක හොඳයි. කියන එක හොඳයි කියන තැන ඇහෙන එක හොඳයි, පේන එක හොඳයි කියනකොටම අතෙන් ගිහිලා ඉවරයි. තියෙන එක. එතකොට ඇත්තටම කරුණු දෙකක්. රූප තණ්හාව කියන්නේ කරුණු දෙකක් නෙමෙයි එකක්. සද්ද තණ්හාව කියන්නේ කරුණු දෙකක් නෙමෙයි එකක්. අපට රූප තණ්හාව කියනකොට කරුණු දෙකක් එනවා. කාම උපාදාන කියනකොට කරුණු දෙකක් නෙමෙයි එකක්. ditthi උපාදාන කියනකොට කරුණු දෙකක් නෙමෙයි එකක්. අපට දෙකක් හැටියට එනවා. දෙක තමයි තණ්හා ප්‍රත්‍යයෙන් උපාදාන කියන එක ආරණ්‍යයත් එක්ක. අරක දෙකක් නෙමෙයි එකක්. ඇයි අපිට දෙකක් කියන්නේ? අපට ගෝචර වූ රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු කියන කාරණාව තියෙන නිසා අපි අර එකට තණ්හා කරනවා කියලා දාගන්නවා. මේක එක විග්‍රහයක්. එක පැහැදිලි කිරීමක්. ඒකට කියන පටිච්චසමුප්පන්න ධර්මය කියලා. පටිච්චසමුප්පන්න ධර්මය කියන්නේ කාම උපාදානයට. පටිච්චසමුප්පන්න ධර්මය කියන්නේ රූප තණ්හාවට. මිසක් රූපයට තණ්හා කිරීම නැත්නම් රූපය වෙනමයි තණ්හා වෙනමයි කියන දෙකක් නෙමෙයි. සද්ද වෙනමයි තණ්හා වෙනමයි කියන දෙකක් නෙමෙයි. මෙන්න මේක අපි හොඳට බලන්නට ඕනේ මේ ඒ ප්‍රායෝගිකත්වයට යමු වෙලා මොකද්ද මේ කියන්නේ කියලා. දැන් බලන්නකො මේ කියපු කරුණු ටික තුළින්ම අපට තියෙනවනේ හිතන්න ටිකක් වෙලෙන්න කල්පනා කරන්න. ඇයි කල්පනා කරන්න වෙලෙන්නේ? අවංකවම කල්පනා කරන දෙයක් හම්බෙලා. කොහොමද? හරියටම බුදුරණවහන්සේ කියපු කාරණාවට අපේ ලුණු ඇඹුල් දාන්න නැතුව ඇහුවාම අන්න ශ්‍රද්ධාව. එතකොට ඒ ශ්‍රද්ධාව එක තමයි එයාට මේ ධම්මනිච්ඡානක්ඛන්ති කියන එක යෝනිසෝ මනසිකාරය උපදින්නේ. දැන් උපාදානයේට ඔන්න දැන් හිතන්න බලන්න මේ දෙක තේරුම් ගැනීම කොච්චර අමාරුද. ඒකයි බුදුරණවහන්සේ මෙවුවා කිසි විදිහකින් ශාස්ත්‍ර ධර්ම හැටියට පැහැදිලි කිරීමක් නැහැ. සංකත ධර්ම. ඇයි ඒ විග්‍රහය ඒ විදිහටම ගත්තාම ඒකට ශාස්ත්‍ර ධර්මයක් කියලා ලෝකපරියාය අනිත් දෘෂ්ටි කෝණයට ගෝචර නැහැ. ඒ භාග්‍යතුන් වහන්සේගේ විග්‍රහයටම ගියාම. එතකොට එහෙනම් දැන් මේවා වින්ගින් වශයෙන් අපි හොයන්නේ ඇයි? මේවා වින්ගින් වශයෙන් හොයන්නේ යෝනිසෝ මනසිකාරය දිනු කරගන්න. වෙන දෙයකට නෙමෙයි. එතකොට එහෙනම් අපි දැන් උපාදානය දැන් මේ අන ශ්‍රද්ධා මුල්ල කරන වැඩේ ඒකයි. දැන් උපාදානය කියන කාරණාව තේරෙන්නේ නැතුව, දකින්න නැතුව, ඥානයක් ඇති වෙන්නේ නැතුව, වටහා ගන්න නැතුව භවය හම්බෙන්නේ නැහැ. උපාදානය කියන කාරණාව වටහා ගන්න බෑ තණ්හාව කියන කාරණාවට යොමු වෙන්නේ නැත්තම්.
එතකොට මේ දෙකම එහෙනම් වටහා ගන්න ඕනේ. දැන් මේ තණ්හාව කියන කාරණා පැහැදිලි කරනෝනේ දැන් බුදුරණවහන්සේගෙන් අහනවා මොකද්ද උපාදාන? පංචපාස්කන්ධයේ උපාදාන පංචපාස්කන්ධයෙන් බාහිර දෙයකටද? නෑ පංචපාස්කන්ධය කියලා යම් චන්ද්‍රයක් ඇදලා උපාදානයි. එතකොට එතන පංචපාස්කන්ධය කියන අපට හම්බ වෙලා ගිහිල්ලා ඉවරයිනේ විග්‍රහයක්. පංචපාස්කන්ධය කිය ඔන්නෝකයි ප්‍රශ්නේ තියෙන්නේ. පංචපාස්කන්ධයකට විග්‍රහයක් ගිහිල්ලා ඉවරයි. එතකොට අපට පංචපාස්කන්ධය මනින තැනදීම අපි ගිහිල්ලා තියෙනවා අපට මේ ගෝචරත්වයේ හම්බ වෙච්ච දේ කියන කාරණාවට. ගෝචරත්වයේ හම්බ වෙච්ච දේ. දැන් හිතලා බලන්නකෝ පංචපාස්කන්ධයේ චන්දරාගෙන උපාදානෙ. අපි හොඳට පංචපාස්කන්ධය ගැන පංච උපාදානස්කන්ධය කියලා දේවල් වලට යමු නොවි හඳුනාගත්ත දේවලට යමු නොවි බැලුවොත් හඳුනාගත්ත දේ විඳ දේ දැනගත්ත දේ කියන ඒවට යමු නොවි පංචපාස්කන්ධය කියන එක බලන්න යමුනොත් අර මේක පංචස්කන්ධද පංචපාස්කන්ධද කියන ප්‍රශ්නේ එන්නේත් නෑ. ඒ කියන්නේ චන්දරාගය ඇති වෙන්නේ පංචස්කන්ධද පංචපාස්කන්ධද කියන ප්‍රශ්නේ ඇති වෙන්නේත් නෑ. අඩුමතරමේ මේ කියන කරුණ ගෝචර නැහැ කියන එක ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ තමයි ටිකක් හිතන්න. දැන් මේ මෙතන පැහැදිලි කරන්නේ පංච උපාදානස්කන්ධයේ චන්දරාගයේ උපාදානියයි මිසක් සක්කාය දිට්ඨියේ චන්දරාගයේ උපාදානිය නෙමෙයිනේ හම්බෙන්නේ. මෙතන කියන්නේ සක්කාය දිට්ඨියේ චන්දරාගයේ උපාදාන කියලා නෙමෙයි පංචපාස්කන්ධ චන්දරාගයේ උපාදානයි. සක්කාය දිට්ඨිය පැහැදිලි කරලා පෙන්නන්නේ අවිජ්ජා සහගත ස්පර්ශයෙන් හටගත්ත වේදනා අතුරින් පිළිගැනීමෙන් හටගත්ත දෙයක් හැටියට. දැන් මෙතන පැහැදිලි කරන්නේ පංචපාස්කන්ධ චන්දරාගයේ උපාදානයි. දැන් අපි අර හඳුනගත්ත දේතරෝ අපි හොයාගෙන ගියොත් මුල් දේ අපි හරියටම හොයන කෙනෙක්. හරියටම හොයන්න පටන් ගත්ත කෙනෙක්. හඳුනා ගැනීම හොයාගෙන යනකොට හරියටම යමුනා නම් එයාට සක්කාය දිට්ඨිය හම්බ වෙනවා හඳුනාගත්තේ මම කියලා. දැන් හඳුනාගත්තේ මම කියන එකනේ හම්බුනේ. හඳුනා ගැනීමද හම්බුනේ හඳුනාගත්තේ මං කියන එකද හම්බුනේ. හඳුනාගත්තේ තමා කියන එකද හම්බුනේ හඳුනා ගැනීම කියන එකද හම්බුනේ. හඳුනා ගැනීම තමා කියන එක හම්බුනේ. අපි ඒකට කිසි විදියකින් හඳුනාගත්ත දැන් අපි හඳුනාගත්තා කියනකොට දේ හඳුනාගත්ත දේ දැන් ඒක 1000යි. නමුත් හඳුනා ගැනීම කියනකොට තමා කියන කාරණා නැතුව කතා කරන්න බෑනේ. හඳුනා ගැනීම කියනකොට. දැන් හඳුනා ගැනීම කියන්නේ විඥාන දැන ගැනීමත් අදාළයි. හඳුනා ගැනීමක් වෙන්නේ නැහැ දැන ගැනීම නැතුව. එතකොට හඳුනා ගැනීම තමා කියන කාරණාව නම් අපට ප්‍රත්‍යක්ෂය. බුදුරණවහන්සේ පෙන්වන්නේ හඳුනා ගැනීමේ චන්දරාගයෙන් උපාදානයි කියලායි. හඳුනා ගැනීම තමා කියන එකෙන් චන්දරාග උපාදාන නෙමෙයි පෙන්වන්නේ. හඳුනා ගැනීම චන්දරාගයෙන් උපාදානයයි කියලා. දැන් අපට බලන්න කියන මේ ප්‍රත්‍යක්ෂව ඒ කියපු කාරණාව ඇත්තටම ගෝචර නැහැනේ. දැන් මේ මාර්ගයකට යමු වෙච්ච කෙනාට එයාට ප්‍රායෝගිකව හම්බෙන්නේ පංචපාස්කන්ධේ තමා කියන කාරණාව කියන එක. පංචපාස්කන්ධයනේ පංචපාස්ක තමා කියන එක. හඳුනා ගැනීම තමා කියන එක හම්බෙන්නේ. එතකොට කොහොමද උදේවයි දකින්නේ? උදේවයි දකින්න තියෙන්නේ සක්කාය දිට්ඨියද පංචපාස්කන්ධයද? පංචපාස්කන්ධ. සක්කාය දිට්ඨිය හොයන්න තියෙන්නේ. විචක්ෂණය කරන්න තියෙන්නේ. උදේවයි දැකීම පෙන්වන්නේ පංචපාස්කන්ධය. ඉතින් හම්බෙලා තියෙන්නේ මූලික ගේතන සක්කාය දිට්ඨිය නම් දැන් තව තියෙන්නේ මොකද්ද? එතන ප්‍රායෝගිකවම හම්බුනේ යෝනිසමනසිකාරය. ඒකෙන් සම්මා දිට්ඨියටපත් වුනහම හම්බ වෙනවා පංචපාස්කන්ධය. එතකන් හම්බෙන්නේ පංචපාස්කන්ධය කියලාද සක්කාය දිට්ඨිය කියලා. සක්කාය දිට්ඨිය. ඒ සේකයට. සෝතාපන්න මාර්ගින්න කෙනාට ඒත් සෝතාපන්න වීමේ තමයි සක්කාය දිට්ඨිය කියන කාරණාව හතුටින් පිළිගැනීම කියන එක ඉක්මවලා නැත්නම් හඳුනා ගැනීම තමා කියන කාරණාව ඉක්මවලා හඳුනා ගැනීම හතුටින් පිළිගැනීම ඔන්න හේතු ප්‍රතිධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය හම්බ වෙනවා. පංචපාස්කන්ධය අනිත්‍ය වශයෙන් රෝග ගෙඩි උලක් වශයෙන් විමසන්න පුළුවන්. සම්මර්ෂණය කරන්න පුළුවන්.
උද්‍යෝය දැකීම කියන විග්‍රහයයි. උද්‍යත්තගාමිනී ප්‍රඥා කියන විග්‍රහයයි යෙදෙන්නේ නැහැ. එහෙනම් බලන්න දැන් මෙතනදී මම පැහැදිලි කරේ තණ්හාපත්‍යෙන් උපාදාන කියන එකට අර මේ තණ්හා උපාදානී සම්බන්ධතාවය පැහැදිලි කරද්දී පංචපාස්කන්ධ ගැන කතා කරන්නේ. ඒකත් ගෝචර නැහැ. තණ්හාවත් ගෝචර නැහැ. හැබැයි මේ බුදුරන් වහන්සේ කිව්ව දේ හරි. දැන් බලන්නකො මෙහි ශ්‍රද්ධාව මුල් කරගෙන ඇත්තක් හොයාගෙන යනකොට ඈත සත්‍යයක් තියෙනවා. ඈත කියලා පෙන්නුවේ නොපෙනෙන ගැඹුරක සත්‍යයක් තියෙනවා. ඒක සත්‍යයක්මයි මේ පැහැදිලි කරලා තියෙන්නේ. දැන් මොකක්ද එහෙනම් සත්‍යවාදී කෙනෙකුට තියෙන හැඟීම? සත්‍යයක් නම් සත්‍යයක් කියන කාරණාව වෙනවා ශ්‍රද්ධාවත් එක්ක. සත්‍යයක් නම් මේ පැහැදිලි කරලා තියෙන සත්‍යවාදී කෙනෙකුට ඒක වටහා ගැනීමට අන්න යෝනිසෝ මනසිකාරය කියන එක උපදිනවා. ඒ යෝනිසෝ මනසිකාරය කියන කාරණාව ඉපදීමත් එක්ක තමයි අර ප්‍රඥාවේ දර්ශනය කියන එක දෙන්නේ. බලන්න එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ කොහෙන් ගියත් මේ යෝනිසෝ මනසිකාරයක් උපද්දවා ගන්නට අවශ්‍ය පසුබිමක් දීලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. ඒ හැර වෙන කිසි දෙයක් නෙමෙයි දීලා තියෙන්නේ. එතකොට දැන් අපි කතා කරේ පංචපාස්කන්ධයේ චන්දරාගය කියලානේ. පංචපාස්කන්ධ චන්දරාගය කියනකොට අපිට අපි ගන්න එපා රූපේ චන්දරාගය කියලා. වේදනාවේ චන්දරාගය කියලා. දැන් බලන්නකො මේ සංඥා කියනකොට දැන් මෙතන මේ රූප තණ්හා. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ පොට්ටබ්බ ධම්ම සංඥා කියන දැන් ඒ විග්‍රහ කරන්නේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන එකද සංඥාව කියන එකද? සංඥාව කියන එක. හඳුනා ගන්නවා කියන එකයි. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන කාරණාව නෙමෙයි හඳුනා ගන්නවා කියන එක. නමුත් අපට හඳුනාගත්ත දේ කියන කාරණාවනේ තියෙන්නේ. බලන්නකෝ මේ දුන්න වචන තුලට මේ සාධාරණයක් කරලා නැහැ. බුදුරණවහන්සේ දුන්න වචන ටිකට ප්‍රායෝගික තාත්වික බවක් කරලා නැහැ. අපි ඒවා මේ ඕනට කියන්නේ ගණන් ගන්නෑ. එහෙනම් ඒ වචන තුල පෙන්නපු ගැඹුරු අර්ථය ඒකනේ භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ එක දහම් පදයක රහතුන් වැඩ සිටිනවා කියලා. දහසක්. ඇයි? එච්චර ගැඹුරු විග්‍රහයක් පෙන්නනවා. විශේෂ නිර්දේශයේ ඉක්මවපු. එහෙනම් අපි මේ සෑම දෙයක්ම අපි එතෙන්ට ගිහිල්ලා බලන්න ඕනේ. එතකොට ඔන්න අපි දවස් කිහිපකින් කතා කරන සම ඔක්කොම කතා කරන්නේ නැහැ. රූප, ශබ්ද, ගන්ධ, පොට්ටබ්බ, ධම්ම, තණ්හා. දැන් එහෙනම් මෙතනත් හොන්න හොයන්න එකක් තියෙනවා. උපාදානීය කියන කාරණාව හොයන්න පටන් ගත්තාම හොයාගන්න අමාරු නිසා උපාදානට හේතු තණ්හා හොයන්න යනවා. තණ්හා හොයාගෙන යන්න පටන් ගත්තාම දැන් මේකෙත් හම්බ වෙන්නේ මොකද්ද? හිතන දෙයක්මයි. තණ්හාව කියලා හම්බ වෙනවද? තණ්හාව හොයලා හිතන දෙයක් හම්බ වෙනවද? තණ්හාව කියලා හිතන දෙයක් හම්බ වෙනවා. තණ්හාව එක්ක හිතන දෙයක් හම්බ වෙනවා. තණ්හාව කියලා නෙවෙයි හම්බ වෙන්නේ. තණ්හාව කියලා හම්බුනා නම් එයාට හම්බෙන්න දෙයක් නැහැ. ඒ සත්‍ය ඥානෙලා නැහැ. දැන් බලන්නකො නම් බුදුරණවහන්සේ මේ පටිච්චසමුප්පාද මේ අංග 12 කියන කාරණාවත් වෙනින් වශයෙන් මානසිකාර කරන්න පරිවිමර්ශන සූත්‍රය ළඟට ගොඩක් දේශනාවල පැහැදිලි කරලා පෙන්නන්නේ මේක මානසිකාර කරන්න හිතන්නේ සම්මර්ෂණය කරන්න. ඇයි? ඒ සම්මර්ෂණය කරන්න කියලා නිකන් වචනයකට නෙමෙයි. ඒ දීලා තියෙන අර්ථයෙන් මේක ඉස්මතුල එනවා. මේ සෑම දෙයක්ම හිතන්නට ඕනේ. හොඳට කල්පනා කරන්න ඕනේ. ඒකට කල්පනා කරන් තමයි තව තවත් අලුත් දේවල් අපි ඉගෙන ගන්න ඕනේ. ඒ අලුත් දේවල් ඉගෙන ගන්නකොට අපි තුල දැන් අපට හැම වෙලෙම පේන වර්ධනයක් අවශ්‍යයිනේ. දැන් පේන වර්ධනයක් කියලා කියන්නේ තමාට හම්බ වෙච්ච එකක් අපට අවශ්‍යයිනේ. අනුන්ට කොහොමවත් පේන්නේ නැහනේ. තමාට හම්බ වීමක් අවශ්‍යයි. හැබැයි අපි හොඳට හිතලා බැලුවොත් අපේ චින්තනයේ වෙනස් වීම කියන කාරණාවක් දියුණුව කියලා අර තමන්ට හම්බ වීම කියන කාරණාවට ඉඩක් එන්නේ නැහැ. ඒක නිසා අපි මේ පටිච්චසමුප්පාදයේ සෑම අංගයක්ම හිතද්දී අපි මේකේ තුල විග්‍රහය සම්පූර්ණයෙන් බලන්න ඕනේ. එතකොට ඔන්න තණ්හාව මේ ඇති කල්ලි මේ වෙයි. තණ්හාව ඇති කල්ලි උපාදාන වෙයි. මේකනේ න්‍යාය. තණ්හාව ඇති කල්ලි උපාදාන වෙයි.
තණ්හාව ඇතිකල්ලි උපාදාන වෙයි කියන කාරණාව වෙනම් අපට කල්පනා කරන්න තියෙන්නේව ඒ කරුණ වෙන් වශයෙන්. ඒ කරුණ වෙන් වශයෙන්. එහෙම වෙන් වශයෙන් කල්පනා කරනකොට තමයි අපේ අර නුවණ වර්ධනය වීම ප්‍රායෝගික තාත්විකත්වයට යොමු වෙන්නේ. එතනදි තමයි දර්ශනයකදී තණ්හාපත්‍යෙන් උපාදාන කියන කාරණාවෙන් තණ්හාවත් උපාදානත් දෙකම ඉක්මවීමෙන්, ඒ කියන්නේ එකනික අවිද්‍යාවෙන් කියන්නේ දෙකම ඉක්මවීමෙන් කියලා ඇත්තටම කියන දෙයක් නෑ, මේක කෝණයක් නිසා. අපිට මේක දැනුමක් නැත්නම් මානසික චින්තනයක් කියන කාරණාවට ගියාම තමයි අපට අර දේවල් කතා කරන්න තියෙන්නේ. බුදුරණවහන්සේ කෝණේ එක්කම විග්‍රහය සම්පූර්ණයෙන් පැහැදිලි කරලා තියෙනවනේ අවිද්‍යාවෙන් පටන් අරගෙන. ආය අලුතින් කියන දෙයක් නේ. අර සංකල්පයකට දාගත්තාම තමයි ප්‍රශ්නේ එන්නේ. ඉතින් ඒ නිසා මේ කාරණා ටික ගැන හොඳට හිතන්න, කල්පනා කරන්න. අපි ගොඩක් කතා කරන්නේ නැහැ. ඒ නිසා මේක මුල් කරගෙන තියෙන ප්‍රශ්න සාකච්ඡා කරමු. හොඳට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මෙතනදී එතකොට පැහැදිලි වෙන්නේ මේ අවිද්‍යාව නිසා රූපී බවක් ලැබීම වගේ එකක්ද? තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. පැවැත්ම කියනකොට එතන ඇත්තටම ඒ කතා කරන්න වෙන්නේ භවය කියන එකත් එක්ක. දැන් භවක් යමක් කියන කාරණාවේදී අපට හම්බ වෙන්නේ පැවැත්ම කියන නිර්වචනයනේ. හැබැයි තණ්හාව කියනකොට තණ්හාවෙත් පැවැත්ම නම් තණ්හාවක් තියෙනවා. හැබැයි මෙතන කතා කරන තැනදී තණ්හාව කියන කාරණාව ඉස්මතු වෙන්නට ඕනේ. පැවැත්ම කියන කාරණාව නෙමෙයි. පැවැත්ම කියනකොට පැවැත්මත් එක්කම අපට ප්‍රකට විය යුත්තේ ජාතිය කියන කාරණාව. හැබැයි තණ්හාව කියන කාරණාව එක්ක ප්‍රකට විය යුත්තේ බැඳීම කියන කාරණාව. තණ්හාව කියන දැන් අපි මොකද මේ සාමාන්‍යයෙන් ලොකු නුවණක් එක්ක කෙනෙකුට ලොකු විග්‍රහයක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මෙච්චර මේ විග්‍රහයක් බුදුරණවහන්සේ පෙන්වන්නේ ඒ විදිහට අපේ කියන්නේ අර නුවණ අවදි කරන්න හිතන්න ඕන නිසා. යෝනිසෝමනසිකාරය උපද්දවා ගන්න. එතකොට යෝනිසෝමනසිකාරය උපද්දවා ගන්න කල්පනා කරනකොට දැන් අපි මෙතන හිතුවත් රූප තණ්හාව කියන කාරණාවේදී රූප බවක් නැත්නම් රූප පැවැත්මක් කියන කාරණාව අපිට එතනදී හම්බ වෙන ප්‍රායෝගිකත්වයේ තණ්හා කියන එකට වඩා පැවැත්ම කියන එක. තණ්හා කියන එකට වඩා හම්බෙන්නේ පැවැත්ම කියන එක. හැබැයි පැවැත්ම කියන කාරණාවට කලින් එහෙම එකක් නැහැ. මොන පටිච්චසමුප්පාදේ විග්‍රහය යන්නේ ඒකයි. තණ්හා වෙලා උපාදාන වෙලා පැවැත්ම කියන කාරණාව නෙමෙයි. හැබැයි මේ කරුණු එකකුත් නෙමෙයි. එතකොට එහෙනම් අපි ගත්තොත් එහෙම මෙහෙම මේක අවිද්‍යාවත් එක්කනේ මේ කරුණු ඔක්කොම තියෙන්නේ. අවිද්‍යාවෙන්නේ මේ තණ්හා ක්‍රියාකාරීත්වය තියෙන්නේ. නන්දිය කියනකොට අතර සතුටින් පිළිගැනීම තමයි අපි ගන්නවනේ මම පිළිගන්නවා කියන එක. ඒකින් තොරව පැවැත්ම මේ නන්දිය කියන එකේ ලොකු අර්ථයක් තියෙනවා. එතකොට ඒ අර්ථය අපට තණ්හාව කියන කාරණාව එක්ක හොඳට හිතලා බැලුවොත් අපට කවදාවත් එනවද තණ්හාවේ කියන අර්ථය කාම තණ්හා කියන මේ නිර්වචනයෙන් තොරව. එහෙම නිර්වචනයක් නැතෝ යන්න ගියොත් අපට භව කියන කාරණාවට යන්න පුළුවන්. හැබැයි ඒත් අපට හම්බ වුණේ තණ්හාව කියන එකට නෙමෙයි පැවැත්ම කියන කාරණාවත් එක්ක. තණ්හාව කියන එක නෙමෙයි පැවැත්ම කියන කාරණාවත් එක්ක. හැබැයි අපි මේ එතකොට ඔහොම හිතනකොට අපිට තව දෙයක් හිතන්න ඉඩක් එනවා. අය බුදුරණවහන්සේගේ ධර්මයට තව ටිකක් ලං වෙනකොට අන්න එහෙනම් තවත් පැත්තක් හිතන්න තියෙනවා. එතකොට මොකද්ද මේ තණ්හාව කියලා කියන්නේ? මොකද්ද මේ රූප තණ්හාව? දැන් මේක හොයනකොට අපට අනිවාර්යෙන් යා යුතු පැත්ත මොකක් විය යුතුයිද? දැන් ඔන්න උපාදානය කියන කාරණාව හොයන්න පටන් ගත්තාම ඒක කිසි විදියකින් හොයාගන්න බෑ. ඒකේ නිරවුල් භාවය
ඊට හේතු හොයාගන්න නැතුව. එතකොට මේකේ නිරවුල් භාවය හොයාගන්න කියන්නේ උපාදානීය ඥානිය ඇති කරගන්න උපාදාන සමුදය ඥානියක් හොයාගත යුතු බවනේ හම්බ වෙන්නේ. එහෙනම් උපාදානීය ඥානිය කිසි විදියකින් ඇති කරගන්න බෑ උපාදාන සමුදය ඥාන නැතුව. දැන් ඔය විදිහටම අපි බැලුවොත් තණ්හාව කියන ඥානය ඇති කරගන්න භව උපාදාන කියන පැත්තකට යා යුතු වෙයිද? නැත්නම් තණ්හාවේ කියන ඥානය ඇති වෙන්න තණ්හා සමුදය ඥානය කියන වේදනා කියන පැත්තට යන්න වෙයිද? ඒ ඥානය ඇති කරගන්නනේ. එහෙනම් ඥානය ඇති කර ගැනීම සඳහා අනිවාර්යෙන් අර පැත්තට යොමු විය යුතු බවක් එන්නට ඕනේ. තණ්හාවේ ඥානයට තණ්හා සමුදය ඥානය ඉස්මතු වෙන්න. තණ්හාවේ ඥානය කියන කාරණාවට උපාදාන භවයේ පැත්තෙන් යන්න ගියොත් මේක දෙපැත්තට නෙහෙ. හැබැයි විඤ්ඤාණ නාම රූපට තියෙනවා දෙපැත්තට. නමුත් මේ කරුණ වලට හිම අන්‍යෝන්‍ය බව පැහැදිලි වෙන්නේ නැහැ. එහෙනම් තණ්හාව හොයාගෙන යද්දී අපට අනිවාර්යෙන් පැවැත්ම කියන පැත්තට නැතුව අනිත් පැත්තට ආයෙ යොමු වෙන්නට ඕනේ වේදනා කියන පැත්තට. ඒකත් එක තමයි තණ්හාවේ රූප තණ්හාව කියන කාරණාවේ නිවැරදි නිර්වචනය ලැබීමට රූප සම්පස්සජා වේදනා කියන පැත්තට යොමු වීමයි. එතෙක් නෑ. එතෙක්ේ ඥානයට ඉඩක් නෑ. ඇත්තටම ඥානය කියලා කියන්නේ කය ස්පර්ශ කරනවා කියන එකනේ. කයෙන් ස්පර්ශ කියන්නේ සාක්ෂාත් කරනවා කියන එක ඥානියත් එක්ක. එතකොට ප්‍රඥාවෙන් සුදිට වෙනවා කියන එක. අන්න ඒ කාරණාවට එන්නේ එතකොට කිසි හැම වෙලෙම තියෙන්නේ සමුදේ පැත්තේ. වෙන පැත්තකින් නෙමෙයි සමුදේ පැත්තේ. එහෙනම් අපි ඒක හිතන්නට දැන් අවශ්‍යතාවයක් ගොඩ නැගෙනවා. අර පැත්ත අපි හැම වෙලෙම බලන්නකෝ අපි වෙන පැත්තකට පයින් යනකොට බුදුරණවහන්සේ ඇවිදින්න අන්න අනිත් පැත්තට තල්ලු කරනවා. මෙන්න මේ පැත්තටයි හිතන්න ඕනේ නැත්තේ. අපි මේක හිතාගත්තට බෑ. බුදුරණවහන්සේගේ පැත්තෙන් වෙන එකක් කියලා තියෙනවා. අන්න අහපුව මේ පැත්තට යමු වෙනවා. මෙන්න මේ විදිහට අර විමර්ශනය කියන කාරණා අපි තුල එන්නෙන්ද අලුත් වී වර්ධනය වෙන්නට ඕනේ. අලුත් වී වර්ධනය වෙන්නට ඕනේ. අලුත් වී වර්ධනය වෙනකොට තමයි ඉස්සරහකට යන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. එතකොට එළී යාම කියන එකක් එක්කද අර බැඳී යාම වගේ සම්බන්ධ ක්‍රමයක් එහෙම ගොඩ නැගෙන්න පුළුවන්. තෙරුවන් සරණයි. ඇලීම එක්ක තමයි බැඳීම. ඇලීම එක්ක බැඳීම. ඇලීම එක්ක බැඳීම කියනකොට අපට මේ ඇලීම කියන නිර්වචනය අපට හම්බ වුණොත් එහෙම යමකට ඇලීම කියන එක යමකට ඇලීම කියලා එක හම්බුණු පටිච්චසමුප්පාදණියයි හම්බෙන්නේ නැහැ. හැබැයි ඇලීම නිසා තමයි බැඳීම තියෙන්නේ. හැබැයි යමකට ඇලීම කියන කාරණාව ආවොත් ආයෙ අපට මේ පරිසම්පන්න බව එදෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඒ ඇලීමේ නිර්වචනය අහපව වැඩි කරගන්න වේදනා නිර්වචනයට යා යුත්තේ. ඇලීමේ කිය පෙන්නපු ඒ පැහැදිලි කිරීම. අන්න අපි ගත්තොත් එහෙම ඇහුවා. දිට්ඨි සුප්පටිජ දක්වා දිනු කරගන්න එක තියෙනවනේ. සුත්තාට සමාධිසපරිත මනසානුපෙක්ඛ දිට්ඨි සුප්පටිජ. එතකොට අර මේ අහපු සියලු දේට සාධාරණයක් කරලා තියෙනවනේ. අන්න ඒකත් එක්ක තමයි මේක එහෙනම් විස්තරේ කොහොමද කියලා බලන්න අහපව ඒ බුදුරණවහන්සේ වෙන්නම කාරණාවට යමු වෙන්න අන්න චක්කු සම්පස්සජාදී වේදනා ටික හොයන්න වෙනවා. ඉතින් ඇලීම නිසා බැඳීම තමයි. හැබැයි ඇලීම කියද්දිත් බැඳීම කියද්දිත් ඇලෙන කාරණාවක් බැඳෙන කාරණාවක් කියන මෙන්න මේ යමක් කියන කාරණාව හම්බෙන්න බෑ. එහෙම හම්බ නොවෙන තමයි දිගටම පටිච්චසමුප්පාදයේ පැහැදිලි කිරීම බුදුරණවහන්සේ අවිද්‍යාව දක්වාම පෙන්වා දීලා තියෙනවා. ත්‍රිවංශ සරණයි. ත්‍රිවංශ සරණයි ස්වාමීන් වහන්සේ. දැන් මේ අර ඒ තණ්හාව ගන්නකොට එතන අර දැන් රූප තණ්හා සම්ප තණ්හා කියලා ගන්නකොට එතන අපි මේ තක්කරන්නේ එතන කරුණු දෙකක් නෙමෙයි එකක් කියලා කියන්නේ තණ්හාව මේ විස්තර කරන්න යෙදුණු විශේෂණ එකක් විදිහට මේ රූප ශබ්ද ඒ කියන්නේ අර දැන් අර්ථය ගත්තොත් රූප විදිහට මේ පිළිගැනීමක් හරි ඇලියාමක්
වෙනවා. ශබ්ද විදිහට කියලා අන්න එහෙම ගන්නකොට දැන් අර එතකොට නිකන් ඉතින් අර්ථයක් එනව නේද? දැන් එතන රූප විදිහට ශබ්ද විදිහට එහෙම කියලා ඒ ගන්න රූප ශබ්ද ගන්ධ කියන එකට වටිනාකමක් එතන ලැබෙන්නේ නැති වගේ ස්වභාවයක් දෙනවද ඒ විදිහට? ඒ දෙනකොට කියලා මට හිතුණ එකක් තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ තව ටිකක් පැහැදිලි කරලා දෙන්න. තේරුවන් සරණයි. ඒක යම් කිසි හොඳක් තියෙනවා ඒ විදිහට. මම ඒකට මට ඔක කියන්නේ පුංචි උදාහරණයක් මතක් වුණා. අපි හිතමු මේ දැන් අපි ඔක්කොම මේ අන්තර්ජාලය ඔස්සේනේ මේ සාකච්ඡාව වෙදෙන්නේ. තාක්ෂණිය ඔස්සේනේ. එතකොට දැන් මේකේ දැන් අපිට දැන් අපි සියලු දෙනාම Microsoft හරහා ඉන්ටර්නෙට් එකෙන් data තාක්ෂණයෙන් මේ සාකච්ඡාව කරනවා. අපි සියලු දෙනාම. දැන් මේ සාකච්ඡාව කියන කාරණාව නිර්වචනයේ ඉස්මතු කරද්දී අපිට දැන් 20 ගණක් හරි 30 ගණක් හරි ඉන්නවා කියලා මේ සාකච්ඡාව කියන කාරණා නිර්වචනය කරද්දී දැන් තම තමන්ට හැමෝටම මේක ලයිව් ඇහෙනවනේ මේ සාකච්ඡාව. දැන් මේක සාකච්ඡාවනේ ප්‍රධාන. දැන් මගේ නම් ෆෝන් එකකින් ඔන්න ඕක හම්බුනේ සාකච්ඡාව. තව කෙනෙකුට ලැප්ටොප් එකකින් හම්බුණා. එතකොට තව කෙනෙකුට මේ ඩෙස්ක්ටොප් එකකින් හම්බුණා. එතකොට මේ තවත් විස්තර කරොත් එහෙම තව කෙනෙකුට Apple ෆෝන් එකකින්, තව කෙනෙකුට Samsung ෆෝන් එකකින්, තව කෙනෙකුට ටැබ් එකකින්. හැබැයි දැන් අපි ගත්තොත් මේ ෆෝන් එකේ දැන් මේ ක්‍රියාකාරීත්වය එක බැලුවොත් එහෙම ඒ ක්‍රියාකාරීත්වයේ සහගතව නේද? ඒ කියන්නේ සහගතව කියන්නේ මේ දෙකක් හැටියට නෙමෙයිනේ. දැන් මේකේ ප්‍රධාන දේ තමයි මේ සාකච්ඡාවට ලයිව් සම්බන්ධ වීම. ෆෝන් එකද, ලැප්ටොප් එකද, ටැබ් එකද අදාළ නැහැ. ලයිව් සම්බන්ධ වීම. එතකොට ඒ ලයිව් සම්බන්ධ වීම කාරණාවෙහි වැදගත්කම අපි කතා කරන්න ගියොත්. මේ සම්බන්ධ වීම තමයි ධර්ම සාකච්ඡාවට ලයිව් සම්බන්ධ වීමේ වැදගත්කම කතා කරන්න ගියොත්. ඒකේ වැදගත්කම. ෆෝන් එක ගැන කතා කිරීම හරියයිද? ලැප්ටොප් එක ගැන කතා කිරීම හරියයිද? ටැබ් එක ගැන කතා කිරීම හරියන්නේ නැහැ. අර කෙනමයි හම්බ වෙන්නේ. හැබැයි මේක දැන් තාත්වික වුණේ කොහොමද? මේ ලයිව් සාකච්ඡාව. ලැප්ටොප් එකකින්, ෆෝන් එකකින්, ටැබ් එකකින් ලයිව් තාත්වික සජීවී තාත්වික වුණේ මේක. එතකොට ඒ සාකච්ඡාව කියන කාරණාව දැන් මට කියන්නේ ෆෝන් එකකින් සාකච්ඡා කරනවා කියලා. හැබැයි සාකච්ඡාවට තනවිලා අපි කතා කරොත් ෆෝන් එක අදාළත්වයක් නැහැ. ටැබ් එක අදාළත්වයක් නැහැ. ලැප්ටොප් එක අදාළත්වයක් නැහැ. සාකච්ඡාවට තනක් දුන්නට පස්සේ. දැන් අපි හිතමුකෝ දැන් සාකච්ඡාව කියන නිර්වචනය නැතුව අපි කතා කරනකොට අපිට ෆෝන් එක ඒවදන් කතා කරන්න පුළුවන්. දැන් මෙතන තියෙන දේ තමයි හොඳට හිතලා බලන්න මේ කාරණාව. ඔබට අපි හැමෝටම මේ සාකච්ඡාවට පමණක් අනුගත වූ සිටින විටදී සාකච්ඡාවට පමණක් මේ ලයිව් අනුගත වී සිටින තැනදී දැන් මම ලැප්ටොප් එකකින් මේකේ තුල ඉන්නේ. දැන් මම ෆෝන් එකකිනුයි මේකේ තුල ඉන්නේ. දැන් මම ටැබ් එකකිනුයි මේකේ තුල ඉන්නේ. එහෙම හැඟීමක් තියෙනවද? සාකච්ඡාව එක්ක කියන හැඟීම තියෙනවද? සාකච්ඡාව එක්ක කියන හැඟීම තියෙනවා. වෙන එකක් නෙමෙයිනේ තියෙන්නේ. එතකොට ඒකට ඇයි අපි අහපව් ෆෝන් එකක් තියෙනවා, ටැබ් එකක් තියෙනවා, ලැප්ටොප් එකක් තියෙනවා. ඒකෙන් මෙහිමයි කියන අපි අර දෙයට තනක් දෙන්නේ. අන්න ඒ දෙයට තනක් දෙන්න යන්නෙමයි ප්‍රායෝගික තාත්විකව සාකච්ඡාවට සම්බන්ධ වෙලා නැහැ. ප්‍රායෝගික තාත්විකව සාකච්ඡාවට සම්බන්ධ වෙලා තියෙනවා නම් ෆෝන් එකට, ටැබ් එකට, ලැප්ටොප් එකට තනක් එන්නේ නැහැ. තනක් කියලා කියන්නේ ගෝචරත්වයක් එන්නේ නැහැ. ගෝචරත්වයක් එන්නේ නැහැ. හැබැයි ලයිව්ම තාත්විකවම සම්බන්ධතාවය එහෙම වුණ තැනදී. එහෙම නොවන තැනදී අර වට හිත ඇදිලා යනවා. නැත්නම් ඒවා නිමීමට හිත ඇදිලා යනවා කියන්නේ
ආසාවෙන් කියන එක නෙමෙයි. අපි අර මම ආසා කරනවා කියන එක නෙමෙයි. මිම්මට. භවකට. නැත්නම් දෙයකට අන්න ඇදිලා යනවා. ඔන්න ඔය වගේ මේ සාමාන්‍ය සරල කාරණාවක් කිව්වේ මේ අපට අපේ තියෙන මේ මොඩකම් ටික දුරු කරගන්න. එතකොට අර තාත්වික වූ ප්‍රායෝගික බවට යමු වුණාම හැබැයි එතනදී මේ ෆෝන් එක කියන කාරණාව විග්‍රහයකින් මේ ලයිව් බව හම්බුනේ. හැබැයි ෆෝන් එක හම්බෙලාද? නෑ. ලයිව් බව තුල ඉඳද්දි සාකච්ඡාවෙන්නේ නැද්දි නෑ. එතකොට ලැප්ටොප් එක කියන කාරණාව එක්කනේ සාකච්ඡාට සම්බන්ධ. හැබැයි ලැප්ටොප් එක හම්බෙලාද? සාකච්ඡාවේ තාත්වික වෙද්දි නෑ. සාකච්ඡාව තාත්වික නොවෙද්දි තමයි අරව හම්බෙන්නේ. අන්න ඒ වගේ තමයි මේ තණ්හාවේ විග්‍රහය කොච්චර ගැඹුරුද එහෙනම්. ඒ තණ්හා විග්‍රහය කියන කාරණාවම ඉස්මතු වෙනකොට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියලා වෙනම නිර්වචනයක් එක දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක වෙනම නිර්වචනයක් කිරීම තණ්හාව නිර්වචනයක් කිරීම දෙන්නේ නැහැ. තණ්හාව තියෙන්නේ. තණ්හාව කතා කරන්නේ. හැබැයි රූප තණ්හාව. ශබ්ද තණ්හාව. කතා කරන්නේ තණ්හාව. අන්න ඒ වගේ දැන් මේ සජීවී සාකච්ඡාවට සම්බන්ධලා තියෙන්නේ. එක්ක ෆෝන් එකකින්, එක්ක ලැප්ටොප් එකකින්, එක්ක ටැබ් එකකින්. හැබැයි ඒව අදාළ නැහැ. ඒව අදාළ වෙන්නේ සාකච්ඡාවට සම්බන්ධ වෙලා නැත්තම්. ඒ කිව්වේ සම්බන්ධ නැහැ කියන්නේ මේක ලින්ක් කරා නැහැ කියන එක නෙමෙයි. වෙන දේවල් වලට යොමු වෙලා. නැත්තම් මේ බාහිරකට යොමු වෙලා සම්බන්ධ වෙලා නැහැ ඒකත් එක්ක. හරියටම සම්බන්ධ වුණාම අරව කිසි දෙයක් අදාළ වෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි මේ සෑම විග්‍රහයක්ම අපි හොඳට හිතන්නට ඕන. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි අපිට අර සමාධි භාවනා සූත්‍රය කියන විග්‍රහය අභිනන්දති, අභිවදති, අජ්ජෝසාතිට්ඨති කියන ඒකෙන් තණ්හාව තේරුම් ගන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න සුන්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඔව් ඒකත් තියෙන්නේ කර්මත් එක්කම තමයි ඉස්මතු වෙන්නේ. අභි කියනකොට විශේෂණ පදයක් ගැඹුරු කියන එකක් නෙන්නේ. අභිනන්දති, අභිවදති, අජ්ජෝසාය තිට්ඨති. එතකොට නන්දති කියන කාරණාවට තවත් දැන් අපි සාමාන්‍ය නන්දති කියනවට වඩා ගැඹුරින් නැත්තම් අපි ගත්තොත් මේ අපට ඒකට වෙන වචනයක් දෙන්න නැහැ. නිවැරදිව මේ නන්දති කියන කාරණාවේ විග්‍රහය අභිනන්දති, අභිවදති. අපි වදති කියනකොට අපි හැම වෙලෙම මේ කතා කරනවා කියන කාරණාවට එනවානේ. වචී සංස්කාර කියන්නේ විතක්ක ਵਿਚාර කියන කාරණාවත් එක්ක. කතාව කියන්නේ පස්සේ. එතකොට අභිවදති කියනකොට අපට හිතෙන්නේ මේ අර ගැඹුරු කියන කාරණාවත් එක්ක කතා කරන්නේ නැතුව අර ලෝක විවහාරයක් කතා කරනවා කියන එක. විග්‍රහයක් කියන එක, පැන්වීමක් කියන කාරණාව. ඒ කියන්නේ පැහැදිලි කිරීමක්, කතා කිරිල්ලක්, විග්‍රහයක්. මෙන්න මේ ඒක ඉස්මතු කරන්නේ. කෙනෙක් මුල් වෙලා කතා කරන දෙයක් කියන එක නෙමෙයි. කතා කිරීමක් කියන කාරණා. ඒ කියන්නේ විවහාරයක් කියන කාරණාව. විග්‍රහයක් කියන කාරණා. අභිනන්දති, අභිවදති, අජ්ජෝස. ඉතින් අජ්ජෝසිත කියනකොට බැහැ ගැනීම කියලා කියලානේ තියෙන්නේ. බැස ගැනීම කියලා කියවිලා තියෙනවා. එතකොට ඇත්තටම මේ අභිනන්දති, අභිවදති, අජ්ජෝසි කියන මේ කරුණු තුලින් නන්දිය කියන කාරණාව මේ ගැඹුරු නන්දියක් කියන එක. අභිනන්දිය. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් නන්දිය කියනවට එහා ගියපු කාරණාවක්. අපි කතා කරනවා කියන එකට එහා ගියපු මේ විග්‍රහයක් හම්බ වෙනවා කියන එක. පුජ්‍යලයක කතාන පුජ්‍යලයක එක්ක කියන කාරණාව නොයදා දැන් මේ සකස් වෙන හැටිනේ කියන්නේ. දැන් අපට ඔය සමාධි භාවනා සූත්‍රය අහපු ගමන් අපට හිතෙන එකක් තියෙනවනේ මේ අපි කරන්න ඕනේ ඔක කියලා. දැන් අපි මම අර මුලින් කතා කරේ පංචපාස්කන්ධයේ අභිනන්දති, අභ්වජති, අජ්ජෝසිතබ්බිනේ කියන්නේ. සක්කාය දිට්ඨිය නෙමෙයි. පංචපාස්කන්ධය. ඒතර පංචපාස්කන්ධය එන්නත් ඕනේ අභිනන්දති, අභ්වජති. ඒ දෙක වෙන වශයෙන් තේරුම් ගන්නත් වෙනවා.
පංචපාස්කන්ධයනේ. ඒ කියන්නේ සංඥාව හඳුනා ගැනීම මිසක් හඳුනාගත්තේ මං කියන එක නෙමෙයි. හඳුනා ගැනීම. එතකොට අපි බලන්න ඕනේ අපට ඇත්තටම හඳුනා ගැනීම කියන කාරණාව නැතුව හඳුනා ගැනීම මම කියන කාරණාව මුලින් යම් පමණකට හරි මාර්ගයත් එක්ක හම්බෙන්න තියෙන්නේ. එතකොට එහෙනම් අපිට ඒ කරුණ ඇහෙනකොට අපිට දැන් ප්‍රායෝගිකවම වෙන එකක්ද මේ කතා කරන්නේ. ඔන්න ඔය කාරණාව අපිට හිතන්න වෙනවා. ඇත්තරම් බැලුවොත් අපි සම්පූර්ණයෙන්ම මේ ප්‍රායෝගික ඒ විග්‍රහයක අපට ගෝචර කාරණාවක් නෙමෙයි කතා කරන්නේ. එතන කතා කරන්නේම ඒ පංචපාස්කන්ධයේ අභිනන්දති අභවජති අජ්ජෝස්තප්පි කියන එක. එතකොට එහෙනම් පංචපාස්කන්ධය කියන එකත් ප්‍රායෝගිකව හම්බෙලා නැහැ. අභිනන්දති අභවජති අජ්ජෝස්තප්ප. එතකොට මේ කරුණ හම්බෙලත් නැහැ. ඉතින් මේක හම්බෙන්න තියෙන්නේ අරක හම්බෙලානේ හේතුව හම්බෙලානේ. නැතුව හම්බෙන්න බෑනේ. හේතුව හම්බෙලා. නැත්නම් ඒ පරිය කතා කරලා මේ කාරණාව හම්බෙලා. එතකොට නම් මේ පැහැදිලි කරන සකස් වෙන ක්‍රියාව විග්‍රහය. දැන් අපට හිතෙන්නේ මේක විග්‍රහය එනකොට මේ ලෝකයේ සත්‍ය සිද්ධාන්ත විග්‍රහයක් ඇහෙනවා කියලානේ. මම අර මුලින් පටන් ගත්තත් ඒකයි මේ පැහැදිලි කිරීම පටිච්චසමුප්පාද පැහැදිලි කිරීම කියන්නේ දර්ශන කෝණය කියලා. දකින්න කෝණය කියලා. එතකොට දැන් මේ විදිහට අභිනන්දි අභවජිත අජ්ජෝසිත අබ්බි කියලා මේ දුක සකස් වෙන ආකාරය දකිනවා කියනකොට සහ එහෙම නොවෙද්දී දුක සකස් නොවෙනවා කියන එක දකිනවා කියනකොට නිදහස් වුණා කියන නිර්වචනයක් කියන්නේ නැහැනේ. සසර ගමන් නැවතුණා කියන නිර්වචනයක් කියන්නේ නැහැනේ. මමයි වෙන කෙනෙකුත් සසර වෙන වෙනම යනවා කියන නිර්වචනයක් කියන්නේ නැහැනේ. දැන් අපිට මෙහෙම කෝණයක් යනවනේ මේ සිද්ධාන්තයක් හැටි ඉගෙන ගන්නකොට සෝතාපන්න කෙනාට ඕක දකිනකොට සසර සකස් වෙනවා කියන කාරණාව ඊළඟට නෑ වෙන කෙනෙක් තව ඉන්නවා ඒ කෙනෙකුට ඒක කොහොමද සකස් වෙන්නේ දැන් එතකොට දැන් මොකද්ද ගැළපිල්ල සෝතාපන්න කෙනෙකු සසර සකස් වෙන හැටි තව කෙනෙකුගේ වෙන ක්‍රමයකට ඒ සෝතාපන්න කෙනෙකුගේ හතර සකස් වෙන හැටි කිව්වහමම එයාගේ දර්ශනය නම් ඒක එයාට තව කෙනෙක්ගේ හතර සකස් වෙන හැටි කියන කාරණාව කොහොමද දෙන්නේ? ඒක දෙන්න බෑනේ. එතන පැනවිලානේ මම කියලා. තමා කියලා. එතනම තමා කියලා පැනවිලා. එතකොට එහෙනම් ඒ සෝතාපන්න කෙනාගේ එතන මේ පැවැත්ම කියන මේ සකස් වීම කියන දර්ශනය එනකොට තව කෙනෙක්ගේ නැත්නම් මේ තියෙන දෙයක මෙන්න මේ කෝණයට එන්නේ නැහැ නේද? ඒ කියන්නේ තව කෙනෙක් කියන කාරණාව එයාට ගෝචර මොකද්ද? රූපයක් නේ. ඇහත් රූපයත් එක්කනේ. කනත් සද්දයත් එක්ක. දැන් ඊතන ගෝචරත්වය මොකද්ද? ඒ තමා කියන එකත් එක්කනේ. වෙන එකකින් නෙමෙයිනේ. ඇයි එතෙන්ද තමාගෙන් බාහිරව වෙනම රූපයක් වෙනම කෙනෙක් කියන කාරණාවත් එක්ක අපි පැත්තට යනවා. ඔන්න මම අර මුලින් පටන් ගන්නදී කිව්වේ දකින්නකොට දැන් කෙනෙක් තියෙන එකක් දකින්න පුජ්‍යලයක් ඉඳලා පටිසමුප්පාද දකින්න පුජ්‍යලයක් නැතුව අපිට මේක දෙකක් හැටියට පේනවා කියන්නේ මන්නේ එකත් එක්ක හැබැයි අභිනන්දි අභවජිත අජ්ජෝසිත අබ්බි කියන මේ කාරණා එක පෙන්වන්නේ ඒ සකස් වීම කියන එක නාභිනන්දිත සකස් නොවීම අර දකින්න කෝණේ ආයි තව කෙනෙක්ගෙන මගේද වෙන කෙනෙක්ගේද අතීතද අනාගතද ඒක අදාළ නැහැ. හෙදෙන්නේ නැහැ. එහෙනම් එතන පැහැදිලි කරලා පෙන්නන්නේ සත්‍ය වූ හේතුඵල විග්‍රහය. සත්‍ය වූ හේතුඵල විග්‍රහය. අපි මේ හේතුඵල විග්‍රහයට යන්න අපි දැඟලුවට අපට පොඩි අමාරුවක් තියෙනවා. අපි දැඟලුවට තව එක්කෙනෙක් ඉන්නවනේ යන. එහෙම හිතප් මම මේ පැත්තට යමු වෙන්නේ. මේක එන්නේ නැද්ද බලන්නකො හිතලා. මේක එනවා. ඇයි අපිට හිතෙන්නේ නැත්තේ තව එක්කෙනෙක් ඉන්නවනේ කියන එක මනසට අරමුණක් ඇහැට පෙනෙන රූපයක් කන්ට ඇහෙන ශබ්දයක් එක කියන එක. ඇයි අපිට හිතෙන්නේ නැත්තේ මම තමයි මේකට යමු වෙන්නේ කියනකොට ඒ යමු වීමේ දැක්මදී මම තමයි මෙහෙම යමුනේ කියලා මේ අතීතයේ එක මේ හිතන්නේ කියන එක. ඔය ඔක්කොම හිතවිලි අතහැරලා ධර්මයේටම අර සද්ධාජාත උපසංකමිත පෛරුපාසති
පෛරුපාසිත්වා සෝතං ඕදහිති කියන කාරණාව සිදුවෙනවා කියන එක එහෙනම් බලන්නකෝ කොච්චරනම් දුර්ලභ අවස්ථාවක්ද. අන්න එකයි මේ ලෝකේ ශ්‍රේෂ්ඨ පුරුෂයෝ 5ක් ඉන්නවා. දුර්ලභයි ලෝකේ පහළ වීම. ඒ තමයි තථාගත සම්මා සම්බුදුරයන් වහන්සේ. තථාගතයන් වහන්සේගේ ධර්මයේ දේශනා කරන කෙනා. ඒ ධර්මයේ හරියට තේරුම් ගන්න යමු වෙන කෙනා. ඒක තව කෙනෙක් හැටියට වෙන් කළා තියෙන්නේ. 4 වෙනි පුජ්‍ය ධම්මන්දම් පටිපදාව යන කෙනා. ඇයි ඒ? අර අහනකොට අපිට කියපු කාරණාවේ විග්‍රහය ඒ පැහැදිලි කරපු දෙයටම යමු වෙලා අහන්න අමාරුයි. ඒකටම යමු වෙලා අහනකොට අර කරුණු ටික ටික අයින් වෙනවා. ඉතින් ඇත්තටම මෙතන ඒ පැහැදිලි කිරීමේදී තියෙන්නේ මේ තණ්හාව තේරුම් ගැනීමට රුකුලක්. හැබැයි ඉතින් ඒ තණ්හාවේ ඒ පැහැදිලි කිරීම තුළ ඒ තණ්හාව නිර්වචනය අර පංචපාස්කන්ධ හතරෙන් පිළිගැනීම කියන ඒ දැක්මටත් එක්කයි හම්බෙන්නේ. එහෙනම් තණ්හාව ගැන හොයන්න අපට බෑ, වේදනාව හොයන්න නැතු. තණ්හාව ගැන හොයන්න බෑ, වේදනාව ගැන හොයන්න නැතු. එතකන් අපි තණ්හාව හිව්වොත් ඒ හැවීම තුළ හම්බුණා නම් එතන වැරද්දක් වෙනවා. තේරුම් ගන්න. තේරුම් ගන්න. සමහර විට මේ කියන කාරණා ටිකක් හිතන්න ඕනව වෙන්න පුළුවන්. මම අර කිව්වේ මේ සාකච්ඡාවට ලයිව් තාත්වික වෙනවා කියන කාරණාව ගැන. අර කන්නිමාගෙන අහනවා මේ කරුණු ටික. එතකොට අපි ඒකටම සම්පූර්ණ බලන්න. එතකොට ඒකටම සම්පූර්ණයෙන් යොමු වෙනවා කියන එක කොච්චර අමාරුද? ඒකටම සම්පූර්ණයෙන් යොමු වීමේදී අපට සුන්දර විචක්ෂණයට අවශ්‍ය වූ විග්‍රහයක් හම්බ වෙනවා. ඒක සුන්දරයි. ඒක විඩාබරණය. ඇයි සුන්දර? ඒ විචක්ෂණයට අවශ්‍ය ලැබෙනකොට සුන්දර ශ්‍රද්ධාව නිසා. අන්නේ ශ්‍රද්ධාව, සුන්දර ශ්‍රද්ධාව නිසා සහ සත්‍යවාදී නිසා. සත්‍යවාදී නිසා අපි සාමාන්‍ය කතාවකට කියන්නේ මෙහෙම. මම මේක නිකන් කියන්නේ පොඩ්ඩක් මේ සත්‍යවාදී කියන කාරණාව තව මේ හිතන්න ඕන කියන කාරණාවට මේ වටිනාකමක් දෙන්න. දොස්තර කෙනෙක් කුට ලෙඩු නැත්නම් දොස්තර කෙනෙකුට තියනවද? දොස්තර කෙනෙකුට තැනක් තියනවද ලෙඩු නැත්නම්? දොස්තර කෙනෙක් අවශ්‍ය ලෙඩු නිසා. එහෙනම් දොස්තරට සූපත් වීමේ හැඟීම ලෙඩාගෙන තිබ්බට ලෙඩාගෙන සූපත් වීමේ හැඟීම තියෙනවා. ඒ නිසා සූපත් කරන හැබැයි දොස්තරගේ පැවැත්ම කියන කාරණාව ලෙඩා එක්කමයි තියෙන්නේ. එහෙනම් දැන් අපි සාමාන්‍යයෙන් ගම්මුකෝ ජීවත් වෙන්න රජේ රස්සාව නැතුව ජීවත් වෙන කෙනෙක් ලෙඩ වෙනවට කැමතිද නැද්ද? කැමති. ඇයි දොස්තරකම අපි හිතමු යාට ප්‍රැක්ටිස් වෙන්න, බෙහෙත් දෙන්න. ඒ හැම එකටම හොඳයිනේ. අපි හිතමු ලෙඩ හොයාගන්න. ඒ හැම එකටම හොඳයිනේ. ලෝය නඩු වෙනවා නම් ලෝයට හොඳයි. එතකොට එයාගේ පැවැත්ම තියෙන්නේ නඩු වීමත් එක්ක. නඩු එන එකත් එක්ක. වාහන කැඩෙනකොට ගරාජ් එකට හොඳයි. මිනිස්සු මැරෙනකොට මිනිපෙටි සාප්පුවට හොඳයි. එතකොට එහෙනම් එයාගේ කාරණාව ඒ අපි හිතමු මේ කරුණු අදාළ විදිහට ගත්තොත් එයාගේ කෘත්‍ය සිදු වෙන්න අදාළ කාරණාවක් ඕනේ. ඒක එක තමයි එයාගේ කෘත්‍යයට තැනක් හම්බෙන්නේ. අන්නේ වගේ සත්‍යවාදී කෙනාට හිතන්න යමක් ඕනේ. මම ඒකටයි මේ කරුණ කිව්වේ. සත්‍යවාදී කෙනාට හිතන්න යමක් ඕනේ. හිතන්න යමක් නැති තැන එන්නේ නැතිනම් සත්‍යවාදී බවම. ඒ කියන්නේ අර ඒක මගේ ප්‍රීතියක් හතුරක් එක්ක එන්නේ කියලා. සත්‍යවාදී කෙනාට ප්‍රීතියක් එක්ක හිතන්නයක් හම්බ වෙනකොට. සද්ධාවයි සත්‍යවාදී. අර මම අර උදාහරණ ටිකෙන් කිව්වේ යන්නේ කාරණා. ඉතින් ඒ වගේ අපිට මේ හරියටම අහනකොට ධර්මයේ සත්‍යවාදී නම් හිතන්න ඕන දෙයක්මයි හම්බෙන්නේ. සත්‍ය ගවේෂණය කරන දෙයක්මයි හම්බෙන්නේ. ඊට පස්සේ තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මේ ප්‍රශ්නේ මේකට අදාළද කියන්නේ මට හරියට තේරෙන්නේ නැහැ. නමුත් අර පහුගිය ඔය සාකච්ඡාවකදී අර ගොඩක් සංයෝජන ගැන කතා කරානේ. මට ඉතින් එතකොට ගොඩක් මේ
ඒක ගැන මම ටිකක් හෙව්වා මේ ටිකක් තේරෙන්නේ නැති හින්දා. එතන මේ ඒ සූත්‍ර සංයෝජන කියන වචනේ තියෙන සූත්‍ර අරන් බැලුවා මම 17ක්ම මට හම්බ වුණා. ඉතින් ඒ හැම එකේම විග්‍රහ කරලා තියෙන්නේ මේ දැන් සංයෝජනීය ධර්ම හරි සංයෝජනයේට හිත වූ ධර්ම කියලා තියෙනවා සංයෝජනීය වෙනමයි කියලා. එතකොට සංයෝජනීය මොකක්ද කියලා කිව්වහම අර ඒ ධර්මෙන් තියෙන චන්දරාගය කියලාමයි ඒ ගොඩක් කියවේ තියෙන්නේ සංයෝජනීය කියන්නේ කියලා. එතකොට මේ මට එතන තණ්හාව කියලා යෙදෙන එකයි මේ චන්දරාගයයි සංයෝජනය ටිකක් මේ චුට්ටක් පැහැදිලි කරගන්න මෙතන මේ අපි තණ්හාව ගැනත් කතා කරන නිසා පොඩ්ඩක් ඒක ටිකක් විස්තර කරලා දෙනවා නම් ගොඩක් පිං මේකට අදාළ නැති එකක්ද දන්නේ නැහැ මේ තේරුම් ගන්න. තේරුම් සරණයි. දැන් අපි ගත්තොත් එහෙම තණ්හා විග්‍රහයත් එක්ක කතා කරාම ගෝචර වූ තේරුම් ගත හැකි තණ්හා විග්‍රහයක් තියෙනවනේ. තණ්හා විග්‍රහය කියනකොට හම්බවීමක්. එතකොට ඒ තණ්හා විග්‍රහය තමයි තණ්හාව කියනකොට අපට යම් හරි පැහැදිලි කිරීමක් කියන්නේ. ඒකෙත් ඇත්තටම කාම තණ්හාව කියන එක තමයි ප්‍රධානම. අනික ප්‍රකට නැහැනේ. ඒක යම් කිසි පැහැදිලි දෙකෙන් තණ්හාව කියන වචනේ සැබෑම තාත්වික අර්ථයක් ඉස්මතු වෙන්නේ ඒකත් එක්ක. හැබැයි මේ ඔය කරුණු ටික විග්‍රහ කරන ආර්ය සත්‍යයේදී ඒක පැහැදිලි කරන්නේ යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා තත සත්‍රාව නන්දිනී සියතිදා කියලා අර්ථ පැහැදිලි කරනවා. එතකොට නන්දි රාගය කියන එකත් මේ හැම එකක්ම කරුණු කිහිපයකින් කියන යායන් තණ්හා පෝනෝ භවිකා යම් මේ තණ්හාගේ පෝන භවිකා නැවත පැවැත්ම ඇති කරවන පෝනෝ භවිකා නන්දි රාග සහගතා නන්දි හතුට ඒකින් ඇලීම. එතකොට ඒ යුක්ත නන්දි රාග සහගත තත්ත්ව සත්‍රාවි නන්දිනි ඒ තන කියනකොට ඒ හම්බ වීම හතුරෙන් පිළිගැනීම. එතකොට දැන් මේ හැම එකදීම මේ අර පෙන්නන තණ්හාවේ ක්‍රියාකාරීත්වයක් නෙවෙයි පෙන්වන්නේ. දැන් අපි මේකට උදාහරණ ගමුකෝ මෙහිම පඨවි විග්‍රහ කරනවා. මොකද්ද පඨවි? අජ්ජත් බච්චත් අජ්ජත් සහ බාහිර අජ්ජත් විග්‍රහ කරනවා. අජ්ජත්තම් පච්චත්තම් කක්කලං කරිගතං උපාදීන්න. එතකොට ආධ්‍යාත්මයේ තමා ගොරෝසු වශයෙන් සහ උපාදානී කියලා විග්‍රහ කරලා සේතිදන් කියලා ආයෙ විග්‍රහ කරනවා කේසාලෝම නකාදන්තං. දැන් කේස් කියනකොට හම්බ වෙන්නේ මොකද්ද? තද ගතියක්නේ. කේස් කියන්නේ තද ගතිය. හැබැයි කෙස්නේ දැන් මේ පැහැදිලි කරේ. අපිට කෙස් කියනකොට අපට හම්බ වෙලා තියෙනවා කෙස් කියනකොට යම් කිසි ගෝචර දෙයක් කෙස් කියනවා. හැබැයි මේ ගෝචර දේ නෙමෙයි බුදුරණවහන්සේ පෙන්වන්නේ කක්කල කරිගත උපාදින්න ගතිය. දැන් අපි ඕන කෙනෙකුට බලන්න කෙස් කියලා මතක් වෙනකොට ඕන කෙනෙක් කෙස් කියලා හිතන්නේ. කෙස් කියලා හිතනකොට හිතෙන්නේ කෙස්ද කක්කල කරිගත උපාදින්න ගතියද කියනවා. කෙස්නේ හිතෙන්නේ. අපට මනෝ රූපයක් හරි මොනවා හරි දෙයක් අපට කෙස් ඒ හිතන්නේ පේනකද කොහොමත් ඒකනේ කෙස් කියනකොට කෙස් පේන. කක්කල කරිගත උපාදින්න. හැබැයි මේ කෙස් කිවි කක්කල කරිගත උපාදින්න ගතිය පැහැදිලි කරන්න. කක්කල කරිගත උපාදින්න ගතිය. එහෙනම් ඔන්න ඔය කෙස් කියන අපට පේනකොට කෙස් කියලානේ හම්බෙන්නේ. කක්කල කරිගත උපාදින්න කියන කාරණාව හම්බ වෙනවා නම් අන්න බුදුරණවහන්සේ පඨවි කියන නිර්වචනීය විග්‍රහය හරියි. අන්න පඨවි මාමඤ්ඤේ කියන එක ඉක්ම වෙනවා. මඤ්ඤේ කියන එක ඉක්ම වෙනවා. පඨවි මඤ්ඤේ කියන එක ඉක්ම වෙනවා. ඔන්න ඔය විදිහට තණ්හාව ගැන කතා කරනකොට අර යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා මෙන්න මේ කාරණාව හම්බ වෙනවා නම් තණ්හාව කියන කාරණාව කතා කරනකොට අන්න අර තණ්හාවේ කියන පැහැදිලි කරපු යමක් නැත්නම් අර අපි ගත්තොත් අර දැන් අපට කාම තණ්හාවත් එක්ක අර ඇලීම කියන කාරණාව හම්බ වෙන ලෝකේ පරි. ඔන්න ඕක ඉක්මවලා මේ ක්‍රියාකාරීත්වය කියන එක හම්බ වෙනවා. එතකොට නන්දි රාග සහගතා කියලා පැහැදිලි කරන්නේ මන්නේ කාරණාව.
ඒ ක්‍රියාකාරීත්වය. ඔන්න ඕක හම්බෙන්නේ නැහැ කිසි විදිහකින් මේ වේදනාව හම්බෙන්නේ නැතුව. මොකද තණ්හාවේ ඥානීය කියන කාරණාව වෙන්නේ නැහැ වේදනාවේ ඥානීය කියන කාරණාවෙන් තොරව. ඒ නිසා තමයි තණ්හා ඥානං, තණ්හා සමුදය ඥානං, නිරෝධ ඥානං, මග්ග ඥානං කියන තැනදීම අවිද්‍යාව කියලා යමක් නෙමෙයිනේ. ඔය ඥානීය කියනකොට මොකද්ද හම්බුනේ? අවිද්‍යාව හේතුවනේ. දැන් එතන විග්‍රහයක් දෙන්න නැහැ. එහෙනම් අවිද්‍යාව හේතුව හම්බුනේ ඇයි? එහෙනම් තණ්හා සමුදය ඥානෙ හම්බ වෙලානේ. මේ සෑම දෙයක් එක්කම හම්බ වෙලානේ. බලන්න එතකොට මේකේ කොච්චර පරාසයක් තියෙනවද? අපේ නුවණ දියුණු කරගන්න හිතන්න. ලොකු පරාසයක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ පැහැදිලි කරලා පෙන්වන්නේ මොන ඔය සංයෝජන ක්‍රියාකාරීත්වය තමයි. දැන් ওই සංයෝජන කියන ඔකේ ප්‍රධාන සංයෝජනේ අපි දැන් කතා කරපු හැම එකම සක්කාය දිට්ඨි සංයෝජනනේ. බලන්න සක්කාය දිට්ඨිය කියන සංයෝජනයේට මේ මේ සංයෝජනයක් හැටියට එනවා කියන කාරණාවට මේ යමක් කියන නිර්වචනයකට අදාළත්වයක් එනවද කියලා. එහෙමනම් ඕන කෙනෙකුට කියලා දෙන්න පුළුවන් නේ. වචනයකින් පැහැදිලි කරලා මේකයි සක්කාය දිට්ඨිය තේරුම් ගනින්න. ඕන ඕකයි ප්‍රහාණය ගන්න තියෙන්නේ. සක්කාය දිට්ඨිය කියන කාරණාව ප්‍රකට වෙලා සංයෝජන ක්‍රියාකාරීත්වය හම්බුන බුදුරණවහන්සේගේ ධර්මය හා යෝනිසෝමනසිකාරී ඉපදීමනේ. එහෙම නැතු සක්කාය දිට්ඨි සංයෝජන කියන කාරණාව හම්බ වෙන්නේ සංයෝජන නැත්නම් පෙන්වන්න පුළුවන්. කතා කරලා විග්‍රහ කරලා දෙන්න පුළුවන්. විග්‍රහයක් නෙවෙයි. අන්නේ සංයෝජන ක්‍රියාකාරීත්වය ඉස්මතු වෙන්න ඒ පටිසමුපාදන වුණ ඕනේ. ඒතර බලන්නකො මේ ධර්ම පරියායව ගත්තට පස්සේ කොහෙන් ගත්තත් භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ මේ යථාර්ථවාදී දර්ශනයක් කරා කියන එක. ඒකනේ එක දහම් පදයක් අවබෝධ කරගන්න ඇතින් නොවන තියෙන කෙනෙකුට. ඒකනේ එක එක පරියායවල වලින් ඒ ඇයිට පැහැදිලි කරලා පෙන්වන්නේ මේ දර්ශනීය කරා යොමු කරන්න. කොහෙන් ගත්තත් ඒ ගහම්බිරු පටිසමුපාද ධර්ම න්‍යායට යටත් වෙනවා. තේරුවන් සරණයි බොහොම පිංසයි. තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. දැන් අර අපි ඉස්සෙල්ලා ඔබ වහන්සේ පෙන්වුම් කරපු කාරණේ ගත්තොත් අපේ දැන් මේ කරන ධර්ම සාකච්ඡාව කියන එකට අපේ අවධානය සම්පූර්ණයෙන්ම යොමු වුණාම ඒ සඳහා භාවිතා කරපු උපකරණය කියන එක එතකොට අදාළ නැති වෙනවා. ඒක ලැප්ටොප් එකද, ටැබ් එකද, ෆෝන් එකද කියන එක. ඒකට අර අපි ඉස්සෙල්ලා පටන් ගැනීම සාස්වත ධර්මයකින් උනාට සංකත පැත්තට යොමු වෙනවා කියන එක වගේ මට හිතෙන්නේ. දැන් අපි ගත්තොත් තෘෂ්ණාව එතකොට අර රූප, ශබ්ද, ගන්ධ, රස කියන එකෙන් තෘෂ්ණාව නම් වූ ඒ සැබෑ ක්‍රියාකාරීත්වයට එහෙම නැත්නම් මේකේ ෆන්ක්ෂනල් පාර්ට් එකට සොෆ්ට්වෙයාර් පැත්තට ආවනම් ඊට පස්සේ අපිට තවත් සම්බන්ධකමක් වෙන්නේ ඒකට හේතුව විදිහට තවත් සංකත ධර්මයක් වූ වේදනාව. එහෙම නැතුව ඒකට සම්බන්ධකම හොයන්න බෑ වගේ. එහෙමද තේරුම් සරණයි ස්වාමීන් වහන්සේ. තේරුම් සරණයි. ඔව් ඇත්තටම ඒ තාත්වික වූ ඒ ලයු විග්‍රහයට ඒකේ නිවැරදි නිර්වචනය කරන්න අනිවාර්යයෙන්ම තවත් සංකත විග්‍රහයක් අවශ්‍යයි. තණ්හා විග්‍රහයට. එහෙම නැතුව අපිට මොන විග්‍රහයක් කරගන්න ගියත් අනිවාර්යයෙන්ම අපට සාස්වත කියන ඒ කියන්නේ අපට යොමු වෙලා තියෙන්නම දෙයක් කියන කාරණාවට. ඒ දෙයක් කියන කාරණාවට යොමු විනා කියන තැනදීම අතීතං අන්වගමී අපටිකං කියන්නේ අතීතය අනුව ගිහිල්ලා අනාගතේ පැතලා. ඒ කියන්නේ මේකනේ මේ අවස්ථා සම්බන්ධ. ඒ කියන්නේ මේ බැඳීමනේ තියෙන්නේ. අතීතං ඒකවන්තෝ අනාගතං දුතියවන්තෝ පච්චපන මජ්ජේ. එතකොට හැබැයි බැඳලා තියෙනවා මේ කරුණුත් එක්ක. එතකොට මේ බැඳීමේ ක්‍රියාකාරීත්වය ඉස්මතු වෙලා පේන්නේ. ආතෙන්නම යමුනා මන්න එකයි බලන්න එහෙනම් මේ ඕච සෝතෝ ධම්මං සුනාති මේ කාරණාවට අර ආජානීය අස්සයාගේ තියෙන සුදුසුකම් නොගිය මාර්ගය කියන්නේ ඒ වගේම මේ ඇහුම් කන්දීම් කියන එක. ඒ රජාගේ හස්ති සේනාවට සුදුසු කෙනා ඒ ඇහුම් කන්දීම් කියන එක. ඒ ඇහුම් කන්දීම කියන එක එච්චර වැදගත් වෙලා තියෙනවා. අනිත් වගේ මේ ධර්මයට ඇහුම් කන්දීම කියන්නේ. බුදුරණවහන්සේගේ ධර්මයට. ඒක එච්චර වැදගත්. ඒ වැදගත්කම එක්කම තමයි අර සත්‍යවාදී කෙනාට මේ විචක්ෂණයට යමක් හම්බ වෙන්නේ. ඒ වැදගත්කමත් එක්ක.
අන්න එතකොට අර නැවත සංකත ධර්මයක් එක්කමයි බුදුරණවහන්සේ පැහැදිලි කිරීම තියෙන්නේ. අපට හරි කියලා හම්බුණා නම් වේදන තණ්හාව අපට හම්බලා තියෙන්නේ අපි ලෝකයේ මට්ටමින් අපට ගෝචර වූ තවත් දෙයක් එක්ක. බුදුරණවහන්සේ පෙන්නපු සංකත විග්‍රහය නෙමෙයි. පටිසමුප්පන්න විග්‍රහය නෙමෙයි. මේ පටිසමුප්පන්න විග්‍රහය හම්බෙන්නේ අනිවාර්යයෙන්ම ඒක පැහැදිලි කරපු විස්තරයට යන්න වෙනවා. ඒතකොට බලන්න කොහෙන් ගත්තත් අපිට දැන් අපි ඕනේ ජරා මරණයෙන් අසරණලා මේ හිතන්න ධර්මයේ හිතන්න යමුනහම බුදුරන් වහන්සේගේ වටිනාකම තමන්ගේ අසරණකම හැරෙන්න වෙන කිසිම දෙයක් හම්බෙන්නේ නැහැ. බුදුරන් වහන්සේගේ වටිනාකම තමන්ගේ අසරණකම හැරෙන්න වෙන කිසි දෙයක් හම්බෙන්නේ නැහැ. අපට ඕනැත්තේ බුදුරන් වහන්සේගේ වටිනාකමෙන් තමන් කියලා ගත්ත දෙයකට ලොකු තැනක් ගන්න. අන්න ඒ හැඟීම, ඒ මඤ්ඤණාව අප තුළ තියෙනවා. හැබැයි අපි සත්‍යවාදී වෙන්න තමයි ඕක ටික ටික අතහැරෙන්නේ. සත්‍යවාදී වෙන්න. සත්‍යවාදී කියන්නේම බුදුරණවහන්සේගේ මේ ධර්මයේ කියන යථාර්ථවාදී දෙයටම අනුගත වෙන්න ඕනේ. අර තමා කියන දාස භාවයේ ඒ ගැතිකම අයින් වෙන විදිහ චින්තනයක් වෙන්නට ඕනේ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ පෙන්නපු සෑම දෙයක් මේ සංකත හේතුවක් එක්කයි කතා කරන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සයන්ස මේ දැන් මට හිතෙන සයන්ස අපි මේ බැඳීම හඳුනා ගැනීම එහෙම සයන්ස ක්‍රියාවක් කතා කරන්න ගිය සයන්ස අපි ලෝක විහාරයේත් එක්ක කියන්නේ හිතුවේ නැති වුණාට සයන්ස කට්ටු ඉඳලන සයන්ස ක්‍රියාවක් කතා කරන්නේ. එතකොට සයන්ස මේ දැන් මේ සංකතේ කියන ස්වභාවයේදී එහෙම කට්ටු භාවයකින් තොරව තණ්හාව බැඳීම කියන එක එහෙම හම්බෙන ස්වභාවයක්ද තියෙන සයන්ස? තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඔව්. අන්න ඒක තමයි මම උදාහරණයක් කිව්වේ අර තණ්හාව කියන එක ඒක ක්‍රියාකාරීත්වය නැත්නම් අපට හැම වෙලෙම හම්බෙන්නේ කර්තෘත්වයක් එක්කනේ. කර්තෘත්වයකින් තොරව අන්න එකයි සංකත කියන කාරණා පැහැදිලි කරන්නේ. අපි මොකක් එක්ක හොයන්න ගියත් කර්තෘත්වයක් එක්ක. එතකොට එහෙනම් ඒකෙන්ම පැහැදිලි වෙනවානේ මූලික ප්‍රශ්නේ සක්කාය දිට්ඨිය කියන එක. ඒකෙම පැහැදිලි වෙනවා ප්‍රශ්නේ රාගය නෙමෙයි සක්කාය දිට්ඨිය. ඇයි දැන් මේ සත්‍යවාදී වෙලා හොයන්න යනකොට රාගය මොකද්ද ප්‍රශ්නේ? සක්කාය දිට්ඨියනේ ප්‍රශ්නේ ලා තියෙන්නේ. ඔන්න අවංක ප්‍රශ්නේ ප්‍රායෝගිකවම ඉස්මතු වීම කියන කාරණාව බලෙන් හිතන එකක් නෙමෙයි ප්‍රශ්නේ හැටියට එනවා. අන්න කතෘ එක ඉස්මතුලා එනවා. තමා එක ඉස්මතුලා එනවා. තමා හඳුනගත්තා කියන කාරණාව එනවා. ඉතින් ඒක තමයි මේ බුදුරණවහන්සේ මූලික ප්‍රශ්නයත් පෙන්වන්නේ. ප්‍රශ්නේ දුරු කිරීමත් මූලිකව පෙන්වන්නේ. ඒකට අවශ්‍ය ප්‍රතිපදාවක් දෙන්නේ. එහෙනම් බලන්නකො මේ මූලික ප්‍රශ්නේ කියන එක මේ ධර්මයට සත්‍යවාදීව ධර්මයට යොමු වීමෙන් නෙමෙයි හම්බෙන්නේ කියලා. ඒ කියන්නේ දාන සීල සග්ග කතා මේවා අනුපිළිවෙල කතාවෙන් කෙනෙකුගේ හිත කර්මන්නේ කළා ධර්මයේ දේශනා කරන්නේ. කර්මන්නේ කරනවා. විමුක්තිකාමී කෙනෙකුට ප්‍රඥාව, ඒ කියන්නේ විමුක්තිකාමී කෙනෙක් කියනකොට ඒ කෙනාගේ ප්‍රඥාවක් ඇවිල්ලා තියෙනවා. එයාලා විමුක්තියක් හොයනවා. කර්මන්නේ. අන්න එතනදි තමයි ඒකත් එක්ක තමයි මේ ධර්මයේ ඉස්මතු කරලා පෙන්නන්නේ. එහෙනම් අපි මේ ස්වභාවයට ජීවිතේ චින්තනයෙන් සකස් කර ගන්නට ඕනේ. ඒකයි භාග්‍යවතුන් වහන්සේ පෙන්නන්නේ. හීන වීරියකින් හීන දෙයක් ගන්න පුළුවන්. වටිනා දෙයක් ගන්න වටිනා වීරියක් ඕනේ. ත්‍රිවංශ සරණයි. තෙරුවන් සරණයි සයන්ස. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේ දැන් අර රූප තණ්හාව, ශබ්ද තණ්හාව එහෙම කියද්දි මේ එතන දැන් රූපේ මොකද්ද කියලා කියන්නේ නැහැනේ කොයි අවස්ථාවක උදාහරණ කොයිම අවස්ථාවකවත් රූපේ මොකද්ද, ශබ්දේ මොකද්ද කියලා කියන්නේ නැහැ. එහෙනම් කිසිම දවසක් කියන්නේ නැහැ. දැන් පටිසම්පාදයට යම් කිසි කෙනෙකුට මෙහෙම පුළුවන් නම් දැන් ඒ රූපේ මොකද්ද කියන්නේ නැතුව රූපේ හම්බ වෙනවා නම් කියන්නේ රූපේ මොකද්ද කිව්වොත් මොකද්ද ඒකට කරන තණ්හාව. එතකොට අවස්ථා දෙකක්නේ. ඒක රූපේ මොකක්ද කියලා කියන්නේ නැතුව රූපය හම්බුනොත් ඒක තණ්හාවක්ම වෙන්න ඕනේ නේද එතන. පොඩ්ඩක් අඩියක් පැහැදිලි කරනවා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.
ඇත්තටම බුදුරජාණන් වහන්සේ ඒ විග්‍රහ කරන තැනදී රූපය, ශබ්දය, ගන්ධය, රසය, ධම්මය කියන කාරණාව පැහැදිලි කරන්නේ නැහැනේ. දැන් අපි ගත්තොත් දිට්ඨිය දිට්ඨමත්තන් හික්මීම. අපි ගත්තොත් මාළුන්ගේ පුත්‍ර සූත්‍රයේ ඒ පැහැදිලි කිරීම, බාහිදාරු චීරිය ඒ පැහැදිලි කිරීම ගත්තාම අර දැන් අපි ආයෙ වගේම කාලකාරාම සූත්‍රය. දකින්න. එතකොට දැන් ඒ නිර්වචනය එන්නේ නැහැනේ. එතකොට දැන් අපට රූපය කියනකොටම අපට තියෙනවා රූපයට විග්‍රහයක්. බුදුරණවහන්සේ විග්‍රහයක් දීලා නැහැ තණ්හා විග්‍රහ කරද්දී. එතකොට එහෙම නැතුව රූපය හම්බෙනවා කියන එක අපට යෙදෙනවද? අපට විග්‍රහයක් එක්ක රූපය වටින්. හැබැයි මෙතන තණ්හා විග්‍රහයක් තියෙනවා. අපට තණ්හා විග්‍රහයකින් තොරව රූප විග්‍රහයක් හම්බ වෙනවා. අන්න එකයි ප්‍රශ්නේ. එහෙනම් රූප විග්‍රහයක් නැතුව තණ්හා විග්‍රහයක් හැටියට රූප තණ්හා කියලා හම්බ වෙනවා. චක්කු සම්පස්සජා වේදනා කියන එකත් එක්ක. චක්කු සම්පස්සජා වේදනා කියන කාරණාව නැතුව කවදාකවත් ඒ රූප තණ්හා කියන කාරණා නිර්වචනය වෙන්නේ නැහැ. එහෙනම් ඒ රූපය හම්බ නොවි, රූපය නොලැබී, රූප විග්‍රහයක් නොයේදී රූප තණ්හාව කියන එක ප්‍රකට වෙනවා කියන කාරණාවෙම වේදනා ප්‍රත්‍යයෙන් තණ්හා කියන කාරණාව සහ මේ හේතු කියන කරුණ වලට බහුවත්වයක් ආරෝපණය වෙලා නැහැ. හේතු කියන කරුණ වලට බහුවත්වයක් ආරෝපණය වෙලා නැහැ. හේතුඵල ීමස්මි සති ඉදං හෝති. මොකද්ද උනේ? තණ්හා ඥානං, තණ්හා සමුදය ඥානං, නිරෝධ ඥානං, මග්ග ඥානං නෙමෙයිද ප්‍රකට වුනේ. අවිද්‍යාව නෙමෙයි දුරු වුනේ. අවිද්‍යාව දුරු වෙන දේ නෙමෙයිද හම්බුනේ. ඇයි අවිද්‍යාවට නෙමෙයිද වේදනාව තණ්හාව තියෙන්නේ? තණ්හාව රූප තණ්හාව කියන කාරණාව තියෙන අවිද්‍යාව කියන පරයයටනේ. එතකොට අවිද්‍යාව කියන පරයය කියනකොට දැන් අපට එනවනේ අවිද්‍යාවට රූප තණ්හාව හම්බ වෙනවා. ඉතින් මෝඩකමේනේ ඒ අපි නිර්වචනයක් දාගෙන තියෙන්නේ. අවිද්‍යාවෙන් රූප තණ්හාව හම්බ වෙනවා කියලා හම්බෙන් විද්‍යාව වෙලා. ඉතින් රූප තණ්හාව කෝ? අවිද්‍යාවෙන් රූප තණ්හාව කියලා හම්බ වෙනකොට විද්‍යාව වෙලා. ඉතින් අවිද්‍යාව කෝ රූප තණ්හාව එතකොට? බලන්නකො මේ භාග්‍යවතුන් වහන්සේගේ මේ පැහැදිලි කිරීම මේ ලෝකේ කෙනෙකුට දෙන්න බැරි දෙයක් නෙමේ. මේ දෙන්න අමාරු දෙයක් නෙමෙයි බුදුරණවහන්සේගේ ධර්මයේ දෙන්න බැරි දෙයක්. අන්න ඒක අපි තේරුම් ගන්නට. අමාරු දෙය අමාරුවෙන් හරි කර හැකිනේ. අමාරු දෙයක් නෙමෙයි දෙන්න බැරි දෙයක් දුන්න නිසා බුදුරණවහන්සේ බුද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා ඇත්තරම හරියටම මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ විස්තරය බැලුවහම ඒකේ තියෙනවා මේ අවේදිත බවක් උනේ හම්බෙන්නේ. ඒ කියන්නේ අවේදිත බව සාක්ෂාත් නොවුනට හරිම විග්‍රහ යනකොට අවේදිත බවක් හම්බෙන්නේ සුඛේ. සුඛය කියලා මම පැහැදිලි කරේ අමුතු ප්‍රමුජිත භාවයක් එනවා. අමුතු ප්‍රීතියක් එනවා. අමුතු සතුටක් එනවා. හැබැයි අවේදිතයි. ඉතින් ලබන්නේ ලැබීමකින් තොරව, විඳීමකින් තොරව. එතකොට ඒ අවේදිත සුඛ කියන කාරණාව නිබ්බාණය කියන විග්‍රහයත් එක්කනේ. නිබ්බාණේ ඥානීය කියනකොට සාක්ෂාත් නොවුනට ඥානීය හම්බෙන්නේ නැද්ද? ඥානීය හම්බෙනවා. එහෙනම් අවේදිත සුඛයේ ප්‍රතිපදාව අන්නේ කරුණු ප්‍රඥාව තුලින් හම්බ වෙනවා. ඉතින් ඒ නිසා ඒක ඇත්තටම හරි සුන්දරයි. අපි මේ විදිහට ධර්මයටම අනුගත වී සෑම පරයයක් එක්කම කතා කරනකොට එක තැනක අපි හිර වෙන්නේ නැතුව දරුවන් සරණයි. දරුවන් සරණයි ස්වාමීන්. ප්‍රශ්න නැත්තම් අපි අවසන් කරමු. අද කරපු එක අහන්න මම හෙටත් කරනවා. මේ ඊළඟට හතියකින් තමයි කරන්න වෙන්නේ. ඒ නිසා හතියකින් දවස් 10ක් විතර යන්න තියෙනවා. ඒ නිසා මම හෙටත් කරනවා. අද කරපු එක නැවත අහන්න. අහලා සම්බන්ධ වුණොත් ප්‍රශ්න වැඩි වෙයි. කතා කරන්න පුළුවන් සාකච්ඡාවට ගන්න. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් අද කරපු කාරණාව අහන්න. මොකද මම හැමදාම කියනවනේ අපට එකපාරටම කීප කාරණා තුල කරුණු යන්නේ නැහැ කියන්නේ. මොකද අපි එහෙම දැන් අවබෝධ කරන අය විග්‍රහ කරන්නේ. දේශනාව අවසන් වෙනකොට අවබෝධ කරනවා, යන මගදී අවබෝධ කරනවා.
කාලයක් පුරුදු කරලා එතකොට එහෙනම් අපි අයිති වෙනවා නම් අයිති වෙන්නේ නෙయ్య කොටසටනේ. ඉතින් ඒ නිසා අපිට නැවත නැවත එකපාර ග්‍රහණය කරගන්න බෑ. ඒක හොඳට ග්‍රහණය කරගන්න. ඒ කියන්නේ මේ අවබෝධ කරගන්න නෙමෙයි ග්‍රහණය කරගන්න අපි එහෙම කරන්නට ඕනේ. හොඳයි එහෙනම් මේ අදත් අපි අපේ ජීවිතේට මේ භාග්‍යතුන් වහන්සේගේ උතුම් සත්‍ය ධර්මයේ මොකද්ද කියලා අහිංසකව අපි කල්පනා කරන්න හිතන්න යමු වුණා. ඉතින් ඒ තුලින් බුදුරන් වහන්සේගේ උතුම් සත්‍යයේ උතුම් සත්‍යානුභව ඉස්මතුන ඒ බුදුරන් වහන්සේගේ උතුම් සත්‍යානුභව බලයෙන්ද ඒ වගේම බුදුරන් වහන්සේ දේශනා කරපු ධහම තුලින් විවේක හම්බුන උතුම් ධර්මයේ සත්‍යානුභව බලයෙන්ද ඒ වගේම ඒ මගට පිළිපන් අසාමාන්‍ය වූ හැකියාවක් ඇති සුපටිපන්න ගුණී යුක්ත සංඝානුභාවයෙන්ද ඒ වගේම මමත් මේ ධර්මයේ කතා කරන්නේ අවංකවම බුද්ධ වචනේ මොකද්ද කියලා එයම සාකච්ඡා කිරීම අදහසින් ඉතින් යත් සත්‍යයි ඒ සත්‍යෙන්ද ඒ වගේම අපි මේ රස කරගත් පුණ්‍යානුභව බලයෙන් මේ සෑම සත්‍යානුභව බලයෙන්ම මේ ලෝකයට මේ ශ්‍රී ලංකා දීපිට උදා වී තිබෙන කොරෝනා වසංගත බියදුරු වී සෑමට සතුටින් වාසය කිරීමට හැකියාව ලැබේවා. ත්වන් සරණයි.